හොඳයි අපි හදමු ඊළඟට 2018 A level paper එක ගන්න. මෙන්න පුතේ ගන්න පටන් ගන්න. හොඳයි. තීටා ඉන්න බිඳුවයි ෆයි අතර නම් කොස් දෙකයි තීට දන කොස් තුනයි තීට සමානයි බිඳුව විසඳන්න. හා. ඒ කියන්නේ මේකේ උත්තර හොයන්න තියෙන මේ පරාසය ඇතුලේ හොඳයි. කොස් තීට ඇසුරෙන් ලියා දක්වා හරි. ඊළඟ වෙන වැඩක් තියෙන. මුලින්ම මේක විසඳන්න. හොඳයි. කරන්න බලන්න. අද මම 11 වගේ වෙනකම් කරනවා. මේක තව අවුරුදු මේ අවුරුද්දයි ඊළඟ අවුරුද්දයි තව අවසානයේ 2016කින් අඩුතරම් භාගයක්වත් කරගන්න නේද? බලමු. හරි? හොඳයි මෙන්න පුතේ මේක විසඳන්න කොහොමද පුළුවන්? ඔව් ක්‍රම ගණනාවක් තියෙනවා. හරිද? දැන් මම පාවිච්චි කරනවා අර මේ එක පදයක් අර පැත්තට දාන ක්‍රමේ. ඒතර මේක ලියන්න පුළුවන් ෆයිරින කියලා. හා. දැන් ලියනවා සාධාරණ විසඳුම. ඔයගොල්ලෝ දන්නවා මෙහෙම කළා සාධාරණ විසඳුම ලියන්න පුළුවන්. ඔව්. ඒතර මොකක්ද එන්නේ? ඒතර එනවා 3යි තීටා සමානයි 2යි n5 ධන හෝ ඍණ ෆයිරින 2යි තීටා. අන්න හරි. එතර ධන අවස්ථාවෙන් එනවා 3යි තීට සමානයි 2යි n5 ධන ෆයිරින 2යි තීට. මෙහෙට අරන් බෙදුවොත් එනවා 2යි n ධන 1යි 5 බෙදීම 5. මෙන්න ධනෙන් එන විසඳුම. එතන මෙන්න ඍණෙන් එන විසඳුම 2යි n5 ඍණ 5 ධන 2යි තීට. එතකොට තීට සමානයි 2යි n ඍණ 1යි 5. මෙන්න ඍණෙන් එන විසඳුම. එතන මේ දෙකේම n කියන්නේ නිකිල. පුතාලට තියෙන අගයන් ආදේශ කරමින් මේකෙන් පිළිතුරු ගන්න. හැබැයි ඒ ගන්න පිළිතුරු අර පරාසය ඇතුලේ වෙන්න ඕන. ඒවා විතරයි පිළිගන්නේ. හොඳයි. ධන අවස්ථාව සඳහා එක වගුවක් ගහමු. n සමග තීටා. ඍණ අවස්ථාව සඳහා තා වගුවක් ගහමු. n සමග තීටා. මම අපි සුළු කරන්න පටන් ගමු. මේකේ n මෙතනට දාන්න. n බිඳුව පුතාලට වෙනවා ඍණ 1 දාලා වැඩක් නැහැ. ඇයි ඍණ 1 දැම්මොත් ඍණ 5 බෙදීම 5 එන්නේ. ඒක බිඳුවට අඩුයි වැඩක් නැහැ. බිඳුව දැම්මොත් එනවා. බිඳුව දැම්මොත් එන්නේ 5 බෙදීම 5 පිළිගන්න පුළුවන්. 1 දැම්මොත් එනවා 3යි 5 බෙදීම 5 පිළිගන්න පුළුවන්. 2 දැම්මොත් එනවා 5 පිළිගන්න පුළුවන්. 3 දැම්මොත් එනවා 7යි 5 බෙදීම 5 පිළිගන්න බෑ. මොකද මේක 5ට වඩා විශාලයි. ඒ කියන්නේ පිළිගන්න බෑ. එහෙනම් පිළිතුරු 3යි පුතේ එතනින් ගන්න පුළුවන්. ඊළඟ එකකින් ඒ කියන්නේ මෙයාගෙන් අපි දාමු බිඳුව. බිඳුව දැම්මොත් එන්නේ ඍණ 5 පිළිගන්න බෑ. 1 දැම්මොත් එනවා ධන 5 පිළිගන්න පුළුවන්. 2 දැම්මොත් එනවා 3යි 5 පිළිගන්න බෑ. එතනින් එහාට වැඩක් නැහැ. එතන ස්ථාන දෙකෙන්ම එකම පිළිතුරක් හැදෙනවා නේ 5 විතරයි. හොඳයි. එක දරුවෙක් අහනවා 5 ධන 2යි තීටා කෑල්ල හරිද? හරි. ඔයා මෙතන 5 ධන 2යි තීටා කරන්නකෝ. ඒත් හරිනේ. එතකොට පුතේ ඒත් මෙතන ධන ඍණ නිසා මාරු වෙනවා. අවුලක් වෙන්නේ නැහැ. තේරුණාද? දැන් මෙතන 5 ධන 2යි තීටා આવොත්
ඒත් මේ ස්ථාන දෙකට එන්නේ එකම පිළිතුරු දෙක මාරු වෙලා. හරි මේක පොඩ්ඩක් වෙන එතන ඍණ වෙලා මෙතන ධන වුණත් ආයි මේ වගු දෙකේ එන්නේ එකම පිළිතුරු සෙට් එක. ඒක වෙනස් වෙන්නේ. ආයම නිසා විසඳුම තීටා සමානයි උත්තර දෙකක් උත්තර තුනක් එනවා. මේක සහ මේක. පරාසය තුළින් උත්තර 3යි. නියමයි. සර් ඍණ සලකන අවස්ථාවේ 3ෙන් බෙදලා නෑනේ. 2යි තීටා මෙහෙට ඇවිල්ලා අඩු වුණාම ඉතුරු වෙන්නේ තීටා විතරයි. එතකොට 3ෙන් බෙදන්න ඕනේ නෑ පුතේ. හරිනේ? මුල හරියෙන්ම තීටා එක පැත්තකට ගත්තට අවුලක් නැද්ද? කමක් නැහැ. හැබැයි පුතේ ප්‍රශ්නයක් තියෙනවා. ධන හෝ ඍණ තියෙද්දි මෙයාව මේ පැත්තට ගන්න බෑ. ගත්තත් ධන හෝ ඍණක් එක්ක එන්නේ. එතනනේ අවුල තියෙන්නේ. ඒක නිසා ඒක එහෙම ගන්න එපා. දෙකෙන්ම පොදු එක නෙවෙයිද සර් ලියන්නේ? නෑනේ පුතේ. අන්න වරද්ද ගත්තා. දෙකෙන්ම පොදු එක ඕනේ නෑනේ. මෙතන මේකේ තේරුම ධන හෝ ඍණනේ. ධන හෝ ඍණ. ඒ කියන්නේ ධන එකෙනුත් හරි ඍණ එකෙනුත් හරි. ඔව් දැන් අපි මේ වගේ අවස්ථාවක් මෙතන හිතන තීටාවේ නෑ කියලා. නිකන් කොස්ගේ සාධාරණ විසඳුම ලිව්වා කියලා හිතන්න. ඔයා එන්ට උත්තරයක් දාලා ධනෙන් එන උත්තරෙත් ගන්නවා ඍණෙන් එන උත්තරෙත් ගන්නව නේද වෙනදා? ඇයි මේ අද විතරක් දෙකේ පොදු උත්තර හොයන්නේ? ආන දැක්ක නේද? ඒ කියන්නේ වෙනදා කරන වැඩේට පටහැනි වැඩක් අද කරනවා. ඒක පාට හිතිච්ච නිසානේ. අර දෙකේටම පොදු එක ගත්තොත් නෑනේ වෙනදා කරේ නෑනේ එහෙම දෙයක්. වෙනදත් ඔයා ওই දෙකේම එන උත්තර ගත්තා. හරි. ඊළඟට හරි. තාර්කික වෙන්න හැම වෙලාවෙම cos θ ඇසුරෙන් cos 2 θ හා cos 3 θ ලියා දක්වා. ඒ කියන්නේ පුතේ ද්විත්ව කෝණ ත්‍රිත්ව කෝණ ලියන්නලු. දක්වා මෙන්න මේ දෙන්නගේ එකතුව මේ බව පෙන්වන්න. මෙහි t කියන්නේ cos. ඒ කියන්නේ පුතේ මේ දෙන්නගේ සූත්‍ර ලියලා ඒ සූත්‍ර දෙක එකතු කරලා පෙන්වන්නලු. අයියෝ හරි ලේසි. නාඩියක් යන්නේ නැහැ වැඩේට. අන්තිම ටික නැවත කියන්නලු. ධන වෙනම ඍණ වෙනම සැලකුවා. මේගොල්ලන්ගේ ඊට පස්සේ මේ තීට මෙහෙට ගෙනල්ලා මේ තීට මෙහෙට ගෙනල්ලා සුළු කරලා සූත්‍ර දෙකක් හැදුවා. හදලා මේකට එන්ට උත්තර දාන ගමන් තීටගේ අගයන් එළියට ගත්තා. පළවෙනි වගුව එන්ට උත්තර දාන ගමන් නිකිල තීටගේ අගයන් එළියට ගත්තා දෙවෙනි වගුව. අපෙන් අහන්නේ මේ පරාසය නිසා මේ පරාසයේ උත්තර දිහා බලාගෙන හිටියා. ඔය හරි දාලා තියෙන්නේ පරාසයව විතරයි. ඒ උත්තර තමයි අවසාන විසඳුම වෙන්නේ. එක්කෝ මේකෙන් එක්කෝ අරකින්. එතකොට සර් මේ එකමගේ තැන් දෙකේම තියෙන්නේ කමක් නැහැ. තැන් දෙකේම තියෙන එක වඩා හොඳයි. නේද? එකකින් හරි එන ඒවා ගන්නවා. ඒතර දෙකේම තියෙන එක කොහොමද ගන්නවා? පොදු උත්තරම ගත්තේ නැත්තේ ඇයි? දැන් කියලා ඉවරුණා විතරයි. සමහර දරුවෝ අහන් ඉන්නේ නැහැනේ. ඇයි? දැන් මේක හරිම ෂෝක් වැඩේ. දැන් කියලා ඉවරුණා විතරයි ඇයි පොදු උත්තර ගන්න නැත්තේ කියලා. හරි. මෙන්න cos 2යි තීට. හොඳේ? 2යි cos වර්ග තීට ඍණ 1. මෙන්න cos 3යි තීට. 4යි cos ඝනය තීට ඍණ 3යි cos තීට. හරි. මෙන්න පුතේ දෙන්නගේ ත්‍රිත්ව කෝණ ද්විත්ව කෝණ සූත්‍ර. ඊළඟට මේ දෙකේ එකතු ඒගොල්ලෝ අහනවා. අනේ ඉතින් හරි ලේසි. නේද? එකතු කරන්න ඉතින්. 2යි cos වර්ග තීට ඍණ 1 ධන 4යි cos ඝනය තීට ඍණ 3යි cos තීට. ඒතර cos තීටට t කියලා ආදේශ කරන්න. cos තීට සමානයි t ආදේශයෙන්. ඇයි ඒගොල්ලෝ t අකුරක් දාලානේ? අපිත් දාමු. එතකොට එනවා cos 2යි තීට ධන cos 3යි තීට සමානයි මුලින්ම අර වැඩිම බලය 4යි t ඝනය. ඊළඟට 2යි t වර්ග. ඊළඟට ඍණ 3යි t ඍණ 1. පැත්තෙන් ලියලා තියෙන t සමානයි cos තීට. කවුද කියන එක හඳුන්වලා තියෙන්න ඕනේ. වැඩේ හරිද බලන්න.
සූත්‍ර දාලා තමයි කරගෙන ගියේ. මුල් එක සූත්‍ර දාලා වාට විසඳන්න බෑනේ. මුලින් එයාගේ විසඳුම් හොයන්න වාට සූත්‍ර දැම්ම කියලා විසඳන්න බෑ. විසඳුම් දැනගෙන තමයි මේ සූත්‍ර දාලා වෙන එකක් කරන්න යන්නේ. මේ ගණන් ස්ටයිල් එකක්. නෑ ඇතර මේ වාක්‍ය නම් අවශ්‍ය නැහැ මොකද ඒගොල්ලෝ දීලා තියෙනවනේ. වඩා හොඳයි ලියලා තියන්න. හරි. ඊළඟට පුතේ දැන් හරි මේ කොටස. ඊළඟට ඒගොල්ලෝ අපිට මෙන්න මෙහෙම දෙයක් කියන්නේ. බලමුකෝ අපි ඒගොල්ලන් ගාන. මෙන්න. හරි. එනයින් මෙන්න මේ සමීකරණයේ මූල තුන ලියා දක්වා මෙම සමීකරණයේ මූල මේ හා මේ බව පෙන්වන්න. ඔන්න පුතේ වැඩක් හොඳේ. වැඩේ ටිකක් සංකීර්ණයි මේ අවුරුද්දේ නැත්තේ නේ. මොකද්ද කියන්නේ? මෙන්න මේක බිඳුවයි කියලා පෙන්වන්න. නේද? ඒ බිඳුවේ මූල නේද අහන්නේ. කො බලමු ඉන්න බලන්න. ඔව් අපෙන් අහන්නේ මෙම සමීකරණයේ මූල තුන ලියා දක්වා. ඉතින් පුතේ මෙහෙමනේ. දැන් පුතාලා දන්නවා 4t ඝනය ධන 2t වර්ග ඍණ 3t ඍණ 1 සමානයි බිඳුවක ඇත්තොත්. ඒකෙන් කියවෙන්නේ cos 2i θ ධන cos 3i θ සමානයි බිඳුව. දැන් ඔයා මේකේ විසඳුම් වශයෙන් හරිද? මේකේ විසඳුම අපි දැන් හොයලා ඉවරයි. හැබැයි පුතේ තීටට 5 බෙදීම 5යි 3යි 5 බෙදීම 5යි 5 නුයි. මෙන්න විසඳුම. මේ තීටගේ උත්තරනේ. දැන් මම පුතාගෙන් ඇහුවොත් තීටගේ උත්තර නෙවෙයි. t ගේ උත්තර මොනවද කියලා. එහෙනම් මෙයාගේ විසඳුම් වෙන්නේ. එම නිසා මෙන්න මේක අංක 1 කියලා ගත්තොත් එකෙහි විසඳුම්. එකෙහි විසඳුම් වන්නේ මොනවද? ඔව් cos 5 බෙදීම 5 cos 3යි 5 බෙදීම 5 සහ cos 5. ඒ කොහොමද සර් ඒ වෙන්නේ? ඇයි පුතේ දැන් ඔයා මෙහෙම හිතන්න. මේකේ විසඳුම තීටගේ අගයනේ මේ තුන් දෙනා උනේ. මේ තුන් දෙනා මේ තීටට දැම්මහමනේ වැඩි මේක හරියන්නේ. තේරුණාද? එතකොට මේකේ තීටට මේ තුන් දෙනා දැම්මහමනේ බිඳුව වෙන්නේ. එක හරි. මේ තියෙන්නේ මේකමනේ. ඔව් එතකොට දැන් මෙතන t අකුර වෙනුවට තියෙන්නේ cos තීටනේ. අන්න ඒකේ තීටට මේ අගයන් දැම්මහමනේ මේක විසඳෙන්නේ. එතන මේකේ විසඳුම තීට වලින් මෙහෙමනම් t වලින් කොහොමද? ඇයි ඔයා දන්නවනේ t කියන්නේ cos තීට කියලා. එතකොට පුතාලා දන්නවා මේකේ විසඳුම තීට වලින් මේ තුන් දෙනා. අපි මේක ගමුකෝ. තීට 5 බෙදීම 5යි නම් t සමානයි cos 5 බෙදීම 5 කියන්නේ t ඉන්න සමීකරණේ විසඳුම. අදාළ විචල්යෙන් එන්නේ එයා ඉන්න සමීකරණේ විසඳුමනේ පුතේ. එතකොට t සමානයි cos මේක cos මේ කෝණේ මේකේ උත්තර. ආන්න දැක්කද? ඒතර අපෙන් ඇහුවේ මෙයාගේ විසඳුම් ලියන්න. ඔය ලියලා තියෙන්නේ ලස්සනට. වැඩේ පැහැදිලිද හැම දරුවෙක්ටම? එයාගේ විසඳුම්නේ අපෙන් ඇහුවේ. ඔන්න හෙව්වා. හරි. එතකොට cos 5 කියන්නේ මෙන්න මෙයා ඍණ 1යි. ඒ කියන්නේ බලාගෙන යද්දි මේක එක උත්තරයක්ලු ඍණ 1. හරි වෙන්නත් ඇති. මේ ප්‍රකාශනයේ එක උත්තරයක්ලු ඍණ 1. නිකන් දාලා බලන්න පුතාලා කැමති නම්. ඔය සමීකරණයට ඍණ 1 දාලා බලන්න. ඕක හරියටම විසඳුමක්. නිකන් ආදේශ කරලා බලන්න ඍණ 1. මේ ඍණ 1 ඝනය ඍණ 1යි ඍණ 4යි. ඍණ 1 වර්ගයේ 1යි. එතන ධන 2යි. ඍණ 1 3ෙන් වැඩි වෙනවා. එතකොට එනවා ධන 3යි ඍණ 1යි. ඍණ 4යි ධන 2යි ධන 3යි ඍණ 1යි. උත්තරේ බිඳුවයි. හරියට හරි. ඒ කියන්නේ පුතේ බලන් යනකොට මේක ඝනජ සමීකරණයක්. ඝනජ සමීකරණයේ උත්තර 3යි. ඒ උත්තර 3ෙන් එක උත්තරයක් තමයි ඍණ 1. දැන් තේරුණාද? එතකොට සර් අනිත් දෙන්න ඒ දෙන්න දන්නේ. ඒ දෙන්න මේ බලන්නකෝ මේ 5 බෙදීම 5 කියන්නේ අංශක වලින් කීයද? 185ට බෙදෙනවා. අංශක 36යි මේ තියෙන අංශක 36. මේ ඒ වගේ තුන් ගුණයක් 36 3 කීයද? 108යි. මේ අංශක 36 cos සහ 108 cos. ඒතර අපි දන්නේ මේ කෝණවල cos වගේ කීයද කියලා. ඒවා දැන් හොයන්නයි යන්නේ. ඒක හොයන්න මේ සමීකරණය භාවිතා කරන්නයි යන්නේ. දැන් තේරුණාද? මොකද මේක ඝනජ සමීකරණයක් නේ. ඝනජ සමීකරණය අපි දන්නවා මූල 3යි. ඔව්. ඒතර මූල 3 දැනටමත් දන්නවා. හැබැයි ඒව දන්නේ යම් කෝණයක cos ලෙස. ඒ වගේම ඔයා දන්නවා මේක විසඳලා උත්තර හොයන ක්‍රමය. ඒතර ඔයාට මේක විසඳලා උත්තර ටික හොයාගන්න පුළුවන් නම් ඒ උත්තර තුන
මේ තියෙන උත්තර තුන වෙන්න ඕන. දැන් තේරෙනවද? ඒතර වක්‍රාකාරව කරන්නේ මෙයාගේ උත්තර හොයන එක. සර් මෙයාගේ එයාගේ ඉතින් හොයන්න දෙයක් නැහැ. දැන් පැහැදිලිද? ඒතර පුතාලට තේරෙනවද දැන් මේ ඍණ එක විසඳුමක් නම් මේ සමීකරණේ සාධකයක් තමයි t ධන 1. t ධන 1 සාධකයක්. ඇයි ඉතින් ඍණ එක දැම්මම බිඳුව වෙන්නේ සාධකයේ බිඳුව වෙලා. මට පුළුවන් දරුවෙක් හිතලා කියන්න බලන්න මෙයාගේ සාධක. ඊළඟ සාධකේ. ඒක හිතන්න දෙයක් නෑ ගානේ දීලා තියෙනවා. ඔයාට ඕන හිත ගන්නත් පුළුවන්. දැන් මෙතන මුලට එන්න ඕන කවුද? t අකුරත් එක්ක ಗುಣ වෙලා 4t ඝණය හැදෙන්න. chat එකේ දාමු කීප දෙනෙක්. මෙතන ඉන්න ඕන මොන පදේද tත් එක්ක ಗುಣ වෙලා t ඝණය හැදෙන්න 4t ඝණය හැදෙන්න. හරි සරලයි. 4t වර්ග අනිවාර්යෙන් වර්ගජ වෙන්න එපයි. මෙතන එන්න ඕන 4t වර්ගයක් නියමයි. නියත හිතන්න. අන්තිමට ඍණ එක එන්න නම් ධන එක ಗುಣ වෙන්න ඕන ඍණ එකත් එක්ක. නියතෙත් හරි. එතන මැද පදේ සර්. මැද පදේ හිතන්න වෙනවා. දැන් මේ දෙන්න ಗುಣ වෙලා හැදෙනවනේ පුතේ 4t වර්ගයක්. ඕ. ඊට පස්සේ මෙයා මෙතන t පදෙත් එක්ක ಗುಣ වෙලා තව t වර්ග පදයක් හැදෙනවා. 4t වර්ග පදේ තව t වර්ග පදයකුයි සම්බන්ධ වෙලා 2t වර්ග හැදෙන්න නම් මෙතන ඉන්න ඕන ඍණ 2t. අන්න හරි. දැන් තේරුණාද? ඉතින් ওই සාධකයේ අතර හිතන්න දෙයක් නැහැ ගානේ දීලානේ. එකපාරට මෙයා මේ කෑලි දෙකට කඩලා ලියන්නේ. ත්‍රිකෝණමිතික ගානක් ඇතුලේ ඒවයි සාධක කැඩීම ගැන බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරිනේ? හොඳයි. දැන් පුතේ මෙතනින් උත්තර ගන්න පුළුවන්. එකක් t ධන 1 බිඳුවයි හෝ අනිත් එක මේක. ඉතින් මෙතනින් එනවනේ t සමානයි ඍණ 1යි කියලා. හරියට හරි. ඉතින් මේ එක උත්තරයක් එක උත්තරයකට බැලන්ස් වෙනවා. ඉතින් ගානට සෙට් වෙනවා. එම නිසා cos 5 බෙදීම 5 සහ cos 3යි 5 බෙදීම 5 කියන අනිත් උත්තර දෙක යනු මෙන්න මෙයාගේ දෙකෙහි විසඳුම් වේ. දෙකෙහි විසඳුම් වේ. කට්ටියට තේරුණාද? දැන් මේ තුන් දෙනානේ පුතේ මේකේ උත්තර. මේ එක්කෙනෙක් අර එක උත්තරයක් නම් ඉතුරු දෙන්න මේකෙන් එන අනිත් කෑල්ලේ උත්තර. හරියට හරි. කොහොමද මොක තේරිච්ච දරුවෝ හොඳට අත උස්සන්න බලන්න. ඔය සමස්ත ගාන හොඳට තේරුම් ගත්ත දරුවෝ අත උස්සන්න බලන්න. නියමයි. රයිට් වැඩේ පැහැදිලි නේ? හොඳයි. හොඳයි ඊට පස්සේ අන්තිමට කියනවා මොකද්ද? මෙන්න පුතේ. සමීකරණයේ මූල මේ බව පෙන්වන්න cos 3යි 5 බෙදීම 5 අගේ බව අපෝහණය කරන්න. ඉතින් මේ එක්කෙනෙක්ව හොයන්නද? cos 3යි 5 බෙදීම 5 අගේ හොයන්නද? try කරමු. කොහොමද 3යි 5 බෙදීම 5 අගේ හොයන්නේ cos 3යි 5 බෙදීම 5? හරි ලේසි. මේ බලන්න. අර යාව විසඳන්න. සර් මෙයාව විසඳන්නේ. ඔයාට වර්ග පූරණය පුළුවන්. සාධක නම් එච්චර ලස්සනේ වෙන්නේ නැහැ. සූත්‍රය පුළුවන්. ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ග ඍණ 4යි ac බෙදීම 2a සුළු කරන්න. ඔන්න ඔයාට එනවා උත්තර දෙකක්. මෙතන එනවා ධන දෙක. ධන හෝ ඍණ වර්ගමූල ඇතුලේ 4යි 16යි 20යි. මෙතන 8යි. මෙතනින් 4ක් එළියට එනවා දෙකක් වෙලා කැපෙනවා එක ධන හෝ ඍණ මූල 5. බෙදීම 4යි. හරිද පුතේ මේක දෙන්නේ? මගේ අතින් වැරදුනාද? හරිනේ? right. හරි. මට පොඩ්ඩක් ගණිත සමීකරණයේ සාධක වලට ඉක්මනින් කඩපු හැටි කියන්නකෝ. මට t ධන 1 ගණනම් ගන්න එක නම් තේරුණා. සාධක කැඩුවේ කොහොමද? ඉක්මනට. හොඳයි. මේ බලන්න. දැන් මෙතන තියෙන ගණජ පදේ හැදෙන්න නම් t වැඩි වෙන්න ඕන t වර්ගයක් එක්ක. එතකොට කීයි t වර්ගෙත් එක්ක ගුණ වෙලාද t 4යි t ඝණයක් හැදෙන්නේ 4යි t වර්ගෙත් එක්ක ගුණ වෙලා. පුතා කල්පනා කරනවා මෙයා tත් එක්ක ගුණ වෙලා හැදෙන්න ඕන 4යි t ඝණය නම්
4යි t ඝනය හැදෙන්න t ගුණ වෙන්න ඕන 4යි t වර්ග එක්කනේ. එතකොට එන්නේ ආන්න යාව එතනින් ලියනවා. ඊට පස්සේ මේ නියතය හැදෙන්නේ කොහොමද? මෙතන නියතෙයි මෙතන නියතෙයි ගුණ වෙලා. එක කවුරුත් එක්ක ගුණ වෙලාද ඍණ එක හැදෙන්නේ ඍණ එකක් එක්ක. ආන්න නියතෙත් දානවා. ඊළඟට බලනවා පුතේ මෙතන t පදේ ඉන්නවනේ. හා t පදය t පදයට එක්ක t වර්ග හදනවා. t වර්ග නියතයත් එක්ක t වර්ග හදනවා. දැන් දෙකකින් t වර්ග එනවා. ඒ දෙක සුළු වෙලා මෙන්න t වර්ග 2යි t වර්ග වෙන්න ඕන. එතකොට මෙතනින් හොඳට පේනවනේ 4යි t වර්ග එකෙන් ගුණ වෙලා 4යි t වර්ගයක් එනවා කියලා. ඔව්. එතකොට මේ t ව කවුරුත් එක්ක ගුණ වෙලා එන පදෙයි 4යි t වර්ගය එකතු වුනහමද නැවත 2යි t වර්ගයක් එන්නේ ඍණ 2යි t වර්ග වෙන්න ඕන. එතකොට ඍණ 2යි t වර්ගයක් ඇදෙන්න නම් t ගුණ වෙන්න ඕන ඍණ 2යි t එක්ක. තනි කරම පුතේ අර සමීකරණයක් ලියලා විසඳන එක ඔයා හිත ඇතුලෙන් පිටිපස්සට හිතනවා මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන ආයෙ එහෙනම් මේකෙන්න ඕන. නේද? අනිවාර්යෙන්. ඉතින් මම හිතන්නේ දැන් උසස් පෙළ කාලේ උසස් පෙළ මේ වගේ දේවල් හරිද? මේ බොහොම සරල දේවල් විදියට ඒ කියන්නේ අත්‍තරම කිව්වොත් මුල් කාලේ එහෙම අපි ගොඩක් මේ වගේ දේවල් කරනවානේ. ඔව් අනිවාර්යෙන්. හොඳයි. හරි. t ධන එකම ගන්නවයි කියලා හිතාගන්නේ කොහොමද? ඉතින් පුතේ ඍණ එක දැම්මහම බිඳුව වෙනවා නම් t ධන එක සාධකයක්. සාධක ප්‍රමේය. ඒව ලියන්නේ නැහැ. නමුත් සාධක ප්‍රමේය තමයි දැම්මේ. 5 දැම්මහම බහුපදයකට බිඳුව වෙනවා නම් t ඍණ x ඍණ 5 සාධකයක්. සාධක ප්‍රමේය. හරි. රයිට් හොඳයි. එතන මෙතන උත්තර දෙකක් එනවා. එතන අපිට ඕන උත්තරේ මෙහෙමයි. එක්කෙනෙක් දාන එක්කෙනෙක් ඍණ පේනවද? t සමානයි 1 ධන මූල 5 බෙදීම 4. t සමානයි 1 ඍණ මූල 5 බෙදීම 4. දැන් මෙයා ඍණයි. මෙයා ධනයි. අපිට ඕන cos 3යි 5 බෙදීම 5. එතන එයා ධනද ඍණද? එයා ධනද ඍණද? ඒක හොතන්න වෘත පාදෙන්. 3යි 5 බෙදීම 5 මොන වෘත පාදෙද? 5 බෙදීම 5ක් කියන්නේ 36යි. 36 බෙදුනා 108යි. 108 දෙවෙනි වෘත පාදේ. දෙවෙනි වෘත පාදේ cos ඍණයි. හරියට හරි. එහෙනම් ධන එක්කෙනා ගන්න බෑ. ඍණ එක්කෙනා විතරයි. ඔය තියෙන්නේ ලස්සනට වැඩි. ලියන් පටපට ගාලා ලියන්. අපි ලියමු 3යි 5 බෙදීම 5 5 බෙදීම 2යි 5 අතර මේ වෘත පාදය නිසා cos 3යි 5 බෙදීම 5 ඍණයි. මේක ඍණ අගයක්. අන්න ඒක නිසා cos 3යි 5 බෙදීම 5 සමාන වෙන්න බෑ එක ධන මූල 5 බෙදීම 4ට. එම නිසා cos 3යි 5 බෙදීම 5 සමානයි එක ඍණ මූල 5 බෙදීම 4ට. right අවසන්. හදන්න. හරි. තා කොටස් දෙකක් තියෙනවා එක. මේ ඊළඟ අවුරුද්ද ගන්නම් බොහොම ලේසි. මේ අවුරුද්ද 2017. හොඳයි මෙන්න BC කොටස් දෙක. අඳින්න බලන්න ත්‍රිකෝණයක් කියලා තියෙන විදියට.
ABC ත්‍රිකෝණයක් යයිද D අනු BDට DC සමාන Mට n වන පරිදි BC මත වූ ලක්ෂයක් යයිද ගනිමු. මේ mn ධන සංඛ්‍යා. හරි. අඳින්න බලන්න. ABC ත්‍රිකෝණයක්. හරි. D අනු BDට DC Mට n වන පරිදි මේක මත වෙච්ච ලක්ෂයක්. හරි. BAD alpha DAC beta හොඳයි. මෙන්න හොඳයි. සුදුසු ත්‍රිකෝණ සඳහා සයින් නීතිය භාවිතයෙන්. එහෙම නේද කියන්නේ මේකේ? මේ බලන්න. ඔව්. අනේ කියලා තියෙනවා මෙන්න ත්‍රිකෝණ දෙක. BAD හා DAC ත්‍රිකෝණ සඳහා සයින් නීතිය භාවිතයි. අයියෝ හරි සරලයි. BAD සහ DAC. මෙන්න මේ දෙන්නට දාන්න. දැන් පුතේ මෙහෙමනේ. මේ දෙන්නට දාන්න ප්‍රශ්නයක් තියෙනවනේ. එක කෝණයයි තියෙන්නේ. එහෙනම් මේ දෙකට පොදු කෝණයක් ඕන. පොදු කෝණයක් නැහැ. පොදු පාදයක් අරගෙන මොකක් හරි කරන්න තමයි වෙන්නේ. පේනවනේ. හා. ඒ වගේම මේ ගානේ හරිද? මෙන්න. ඔයගොල්ලන්ට පේන්න ඕන මෙන්න මේ බලන්න මේ BC ඉන්නවා. සිම්පල් BC. මේ B සමානයි C සමානයි කියන්නේ මේ සම්මතාංකනේ මේ අංකණය. ඒතර මේක B. ඒ කියන්නේ මේගොල්ලෝ අරන්. එහෙනම් පුතා ඔන්න ටාගට් කරගන්න ඕන. ඒ කියන්නේ ඔයා හිතන්න ඕන මේ පාද දෙක එන්න ඕන ගානට. නැත්තම් බෑනේ ඔය දෙන්න වෙන්නේ. හරි. ඒකක් ඊළඟට මෙන්න මේ කෝණ දෙක ඒගොල්ලොත් ඉන්නවා. හරි. මේ mn ඒවත් ඉන්නවනේ. එතකොට දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මේ පාදේ එනවනම් එයාට සම්මුඛ කෝණේ මෙන්න මේක. ඒ කියන්නේ මේක තීටා දන්නේ නැහැ නේ සර්. හරි තීටා කියලා දාගමු. එතකොට මෙයා ඕන නම් එයාට සම්මුඛ කෝණේ. ඒකත් ඕන. හරි. ඉතින් ඒක දාගමුකෝ ෆයි ඍණ තීටා කියලා. ඔය තියෙන්නේ. ඊළඟට මේක කෝණේ නම් ඊට සම්මුඛ පාදේ DC දන්නේ නැහැ නේ. මෙයාට සම්මුඛ පාදේ BD දන්නේ නැහැ නේ. කමක් නැහැ. ඒවා ලියලා බලන්න. ලියලා බැලුවට පස්සේ ඔයාලට මොකක් හරි වෙන දෙයක් වෙයි. වෙන දෙයක් වෙයි කියන්නේ ගානට වෙන දෙයක් වෙයි. අපි ලියලා බලමු. කොහොම හරි මෙහෙමයි. අවසාන උත්තරේ තියෙන පද අති බහුතරයක් එකපාර අල්ල ගන්න පුළුවන් වෙන ප්‍රකාශන ලියන්න. ඉතුරු ටික සැකසෙයි, ඔටෝ සැකසෙයි. මේ හැමදේම අල්ලන්න බෑනේ. නේද? මොකද අභ්‍යන්තර සුළු කිරීම එකපාරට අපිට පේන්නේ නැහැනේ. අපි බොහොම වටපිටාවෙන් බලලා මෙහෙම කරමු කියලා නිගමන ටිකක් ගන්නවා. ඔන්න ඔය නිගමන ටික නිසානේ පිරිසකට ගාන හදන්න පුළුවන් වෙලා පිරිසකට බැරි වෙන්නේ පුතේ. ඒ නිගමන ටික හරියට ශක්තිමත්ව ගන්න ඕන. ඔතනින් තමයි වෙනස හදන්නේ දෙගොල්ලන්ගේ. හොඳයි. අපි දාමු ABD මෙන්න මේ ත්‍රිකෝණයට දාන්න. එතකොට දැන් අපි ගමු sin alpha. එයාට ඉස්සරහා ඉන්නේ BD. හරි. පිළිවෙලට ගන්න පුතේ. හොඳේ ලස්සනට ගන්න. මෙතන sin phi ඍණ θ. හරි. එයා ඉස්සරහා ඉන්නේ C. අංක 1. නියමයි. ඊළාට ADC. ADC ත්‍රිකෝණය right. එතන එයා ඉස්සරහා ඉන්නේ sin beta. හරි. බෙදීම මෙන්න ඉස්සරහා පාදේ DC. right. එතන මෙතන කෝණේ sin theta. හරි. එතන එයාට ඉස්සරහා පාදේ simple B. නියමයි. අංක 2. එල. බෙදන්න. අනිවාර්යෙන් බෙදන්න. ඇයි? ඉතින් එතකොට මේ sin phi ඍණ θ sin θ වෙලා කැපෙනවනේ. ඒ කියන්නේ අපිට යාව ඕනේ නැහනේ. මොකද මමනේ θ දැම්මේ. මට ගානට අවශ්‍ය නැහැ. එහෙනම්
එක බෙදනවා දෙකින් අනිවාර්යෙන්. හා sin alpha බෙදීම BD බෙදීම sin beta බෙදීම DC. පුතේ ටිකක් වේගවත් වෙන්න. sin theta බෙදීම C sin theta බෙදීම B. බෙදනවා කියලා හිතුවට පස්සේ ලත වෙවි ඉන්න එපා. පට ගාලා ලියන්න. මොකද වෙලාව නාස්ති වෙනවනේ වට. ගා හිත මේ පදෙන් පදේ බල බල. දැන් ඉස්සර අපි ගණන් හදනකොට මට ගානක මැදට අගට යද්දි ගානේ මුල මතකයි හොඳට. මේවා හෙව්වා. ඇල්ෆා මෙච්චරයි, බීටා මෙච්චරයි, x තාවේ මේක, ඒ y තාවේ මේ ගාන. මෙන්න මෙතන මෙහෙම වැඩක් කරා. මෙහෙම සමීකරණයක් හැදුණා. සියල්ල මතකයි. ඉතින් ඒක තමයි ගණන් වල හුරුව කියලා කියන්නේ. හරිද? ඉතින් පුළුවන් තරම් try කරන්න. මතකේ තියාගන්න පොඩ්ඩක්. ඒකක් වටිනවා. ආයි පෙරලා බලන්න ඕනේ. මට සර් අපි ඉතින් ඕන තරම් කියලා තියෙනවා. අපේ පන්ති විවෘතයි. ඕනම දරුවෙක්ට ඇවිල්ලා තමන්ට අවශ්‍ය විදිහට ඉගෙන ගන්න පුළුවන්. හරිනේ? සර් කොට් ප්‍රමේය ගොඩක් ඕන වෙනවද ඇප්ලයිඩ් වලට නේද? ගොඩක් ඕන වෙන්නේ ඇප්ලයිඩ් වලට නේද? ඔව් ඇප්ලයිඩ් වල තමයි ওই සුමට දුරට වස්තු වල සමතුලිතතාව බල පද්ධති පාඩමට නෑ. සුමට දුරට වස්තු වල සමතුලිතතාවට තමයි ඊට පස්සේ තව ගුරුත්ව කේන්ද්‍රයේ පාඩමේ සමහර තැන්වලට ඔන්න ඔය වගේ තැන්වලට තමයි කොට් ප්‍රමේය වැදගත් වෙන්නේ. කොට් ප්‍රමේය හදන්නේ සයින් නීතිය පාවිච්චි කරලා. එක දරුවෙක් අහනවා අර ඉස්සෙල්ලා ගානේ cos 5 බෙදීම 5 යගේ cos 3යි 5 බෙදීම 5ට වඩා වැඩි නිසා ඒ උත්තරේ අරකයි කියලා ගන්න එක සාධාරණද කියලා. හරි කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඔයාලට අර වැඩි කියන කතාව හරියට කියලා ඉන්න ඕන. 5 බෙදීම 5 3යි 5 බෙදීම 5ට වඩා අඩු වුණාට cos අගයෙන් වැඩි. ආන්න ඒක නිසා එහෙම වෙනවා කියලා. හරිනේ? ඒ කතාව නිවැරදිව කියලා ගන්න. සාපේක්ෂ ප්‍රවේගයත් ඔව් අන්න හරි. සාපේක්ෂ ප්‍රවේගයත් කොට් ප්‍රමේය යෙදෙනවා සාපේක්ෂ ප්‍රවේගී ගණන් වල. ඉතින් විවිධාකාර නීති නේද ගණිතයේ තියෙන. බොහොම ලස්සන නීති ඕවා. හරි. අපි ඉගෙන ගන්න ඕනේ ඉතින් ඔයයි රසය මැවෙන විදියට. එතකොට තමයි මේ විෂයන් වලට ආසාව හැදෙන්නේ. නිකන් ඉගෙන ගත්තාම මේව බෝරින්. විශේෂයෙන්ම පියෝ. හරි. අනිවාර්යෙන්. මොකද මේ විෂයේ තියෙන සිද්ධාන්තනේ පුතේ. පේනව නෙමෙයි. ඔහේ තියෙන ඒවත් දන්නේ නැහැ නේද? ත්‍රිකෝණ ගගා, සයින් දදා, කොස් දදා. මොන ලෝකෙන් ආවද මන් දන්නේ නැහැ. දැන් ඇප්ලයිඩ් එහෙම නැහැ නේ ඇත්තටම. ඉතින් අර ඒක නිසාම මේකේ තියෙන වටිනකම මුලින් අවබෝධ කරගන්න ඕනේ. නැත්තම් පියෝ එපා වෙනවා. හොඳයි. දැන් මෙන්න මෙතන sin alpha බෙදීම sin beta. මෙතන DC බෙදීම BD. අන්න ඒක දන්නවනේ. අන්න බලන්නකො DC බෙදීම BD කියන්නේ අනුපාතයක්. ඒක අපි දන්නවා. හොඳයි. මෙතන මේ දෙන්න කැපෙනවා B බෙදීම C. නියමයි. එතන DC බෙදීම BD කියන්නේ කීයද? DC බෙදීම BD nt m. නෑනේ දැන් ඕක අනිත් පැත්තට යන්න ඉපැයි. අනිත් පැත්තට ගිහිල්ලා අපිට ඕන කට්ටිය පියෝ ගණන් වලටත් කොට් ප්‍රමේය දාන්න පුළුවන්ද? එපා. මොකද පාවිච්චි කරන්නේ නැහැ පුතේ අපි ඒක මේකෙදි. හරි? MB බෙදීම NC සමානයි sin alpha බෙදීම sin beta. හරි. right. පට ගාලා හදන්න. හොඳයි. මේ කොටසත් හරි. නියමයි. පොඩි කේලි නේද ඉතින්. හරි. එනයින් මෙන්න මේක පව පෙන්වන්න. මේ බලන්නකෝ පුතේ මේ මොකක්ද කියලා. MB ඍණ NC බෙදීම MB ධන NC. මෙන්න මෙහෙම වන බව පෙන්වන්න. අප්පා. හරි. බලමු. කොහොම හරි හදන්න එපා. මොකක්ද තියෙන්නේ? MB ඍණ NC. මෙන්න MB ඍණ NC. පුතේ මේ උඩ ඍණද තියෙන්නේ? මට පොඩ්ඩක් අනේ කවුරු හරි chat එකේ දාන්න. උඩ ඍණ යට ධනනේ. හරි නේද? ද මාරු වෙලාද? හරි. දැන් හරි දැන් මෙහෙමනේ. ඔන්න මම තර්ක කරන හැටි බලන්න. මම සාමාන්‍යයෙන් ගානක හිතන විදියක් තියෙනවා. ඔන්න අහගන්න මම හිතන හැටි. දැන් මට පෙන්වන්න තියුනේ මොකද්ද? මේක සමානයි මොකද්ද tan cot එකක් තියුනේ. alpha beta ඉන්න tan cot එකක්. හොඳයි. දැන් මගේ ළඟ මේ පැත්තේ තියෙන්නේ MB NC පද. M අකුරු N අකුරු BC අකුරු. යන්න තියෙන්නේ alpha beta ගේ tan පද පැත්තට. හරි. ඒ කියන්නේ පුතේ මේ MBNC කියන පද පැත්තේ ඉඳලා කෝණ ත්‍රිකෝණමිතිය පැත්තට දුවන්න ඕන. හරි. ඒකට මම හදාගත්ත පොඩි ගැජට් එකක් තියෙනවා මේ තියෙන්නේ. ඒ ගැජට් එකේ MB බෙදීම NC ට තමයි අර යව දාන්න පුළුවන්. ඔව් ඉතින් එහෙනම් ඔයා මේකෙන් ඒක හදන්න. ඔයා මේකේ උඩ යට බෙදන්නකෝ NC ගෙන්. ඔන්න MB බෙදීම NC.
ඍණ 1යි. යටත් බෙදන්න NC ගෙන්. MB බෙදීම NC ධන 1යි. උඩ NC ගෙන් බෙදුවා. මේක බෙදෙනවා මෙතන 1යි. මේක බෙදෙනවා මෙතන 1යි. එතකොට සර් එතකොට මේ MB බෙදීම NC ට දාන්න sin alpha බෙදීම sin beta. වැඩේ ඉවරයිනේ පුතේ. හා ඔන්න ආදේශ කරමු. sin alpha බෙදීම sin beta. ඍණ 1 right. මෙතනත් sin alpha බෙදීම sin beta ධන 1. එතකොට සර් එතකොට sin beta ගෙන් උඩ යට ಗುಣ කරන්න ඔයාට ලැබෙනවා ලස්සන ප්‍රකාශන දෙකක්. හැබැයි alpha beta විතරයි ගාණ ඉතුරු. අන්න ඒක තමයි පුතා පොයින්ට් එක. ඉතින් ඒකේ තියෙන වාසිය මොකද්ද සර්? ඉතින් ඒකේ තියෙන වාසිය නිසා නේද? ඇත්තම කිව්වොත් ඒක නිසා නේද අන්තිමට අර alpha beta පද පැත්තට අපිට යන්න පුළුවන් වෙන්නේ. දැන් එතෙන්ට ඇවිල්ලා ඉවරයි. අන්න ඒක තමයි. අන්න ඔහොම අපේ යන්න ඕන පාරේ තියෙන ප්‍රධාන ස්ථාන ගැන තමයි හිතන්න ඕනේ. මෙහෙම පද වර්ගයකට ගන්නවා. මෙහෙම කරනවා. හරි. තාම ඉවර නෑ හොඳේ. right. දැන් ওই sin beta ඔහොම තියාගන්න එපා. ඒක නිකන් කැතයි. ওই sin beta ගෙන් උඩ යට ಗುಣ කරන්න. ඔය නිකන් ලවයේත් හරයේත් තව හරයන් ඉන්නවනේ. එහෙම තියාගන්න එපා. ඒක නිකන් එච්චර හරි නෑ. එතන ඕකේ උඩ යට sin beta ගෙන් ಗುಣ කරොත් sin alpha ඍණ sin beta. හොඳයි. යට sin alpha ධන sin beta. right. දැන් මට පුළුවන් දරුවෙක් කියන්න මේ ප්‍රකාශනයේට උඩටයි යටටයි මොකක් කරාමද උත්තරේ ගන්න පුළුවන්. හොඳට හිතලා කියන්න ඕන. හොඳේ. මේකේ උඩටයි යටටයි මොනවා කරාමද උත්තරේට යන්න පුළුවන්. අන්න ওই ලොජික් එක තේරෙන්නේ නැහැ කියන්නේ ඔයා මෙතනින් එහාට යන්නේ. බොහොම සරලව හිතන්න. හොඳද? ඔයාට ওই ලොජික් එක තේරෙන්නේ නැහැ කියන්නේ ඉවරයි. සර් කොහොමද ඔක හිතන්නේ? හිතන්නේ පුතේ අන්තිම උත්තරේ තියෙන පද දිහා බලලා. අන්තිම උත්තරේ තියෙන tan සහ cot. හරි. නෑ. ඇතුලේ තියෙන කෝණ දිහා බලන්න. ඇල්ෆා ධන බීටා බෙදීම දෙක. ඇල්ෆා ඍණ බීටා බෙදීම දෙක. තව කතා කරන්න දෙයක් නෑ. මෙතන තියෙන ඇල්ෆයි බීටයි එකතු කරලා දෙකට බෙදෙන, අඩු කරලා දෙකට බෙදෙන අවස්ථාවක් හැදිලා තියෙනවා. කොහෙද කෝණ දෙකක් එකතු වෙලා දෙකට කැඩෙන්නේ, අඩු වෙලා දෙකට කැඩෙන්නේ? එකම එක තැනයි තියුනේ. ඒ තමයි CD සූත්‍ර. නියමයි. එහෙනම් ඉතින් CD සූත්‍ර දාන්න ඕන. ඉතින් සර් CD සූත්‍රවල tan හැදෙන්නවත් cot හැදෙන්නවත් නෑනේ. කමක් නෑ. අපි බලමු. දැන් සමහරක් වෙලාවට මේ යන පාර වරදින්න පුළුවන්. හැබැයි ඇත්තටම කිව්වොත් වරදින්නේ නෑ. එනවා ලස්සනට. නමුත් අන්න එහෙම වරදින්න හෝ කළා බලන එක තමයි ඔයගොල්ලෝ A level වල මුල් කාලේ කරන්න ඕනේ. ඒකට තමයි පරිශනාත්මකව ඉගෙන ගන්නවා කියලා කියන්නේ. හරිද? මුල් කාලේ මහන්සි වෙන්න කියන්නේ ගොඩක් ඔන්න ඕකට. ගොඩක් ගණන් හදන්න කියන්නේ ඕකට. ඒතර සතියේටම හදන්න එක ගානයිද? පරීක්ෂණ ගොඩක් කළා. ඔයා ඒ ගානේ හොඳ තැනකට ඇවිල්ලා. හරි? ඒ ඇත්තටම අන්න ඒක තමයි වෙන්න ඕනේ. right. දැන් ඉතින් අපිට ඒක හදාලා නේ. දැන් අපි දන්නවා මේකට සීරීස් සූත්‍ර දාන්න. sin ඍණ sin 2යි cos එකතු කරා දෙකට බෙදුවා. ක්‍රමේ හිතපු ගමන් ස්පීඩ් වෙන්න ඕන. හරිද? අඩු කරා දෙකට බෙදුවා sin අන්තරය sin ධන sin. එහෙනම් පටන් ගන්නෙ sin ගෙන් එකතු වේ භාගය cos අන්තරේ භාගය. නියමයි. දෙකට දෙක කැපෙනවා. හොඳයි. මේකේ උත්තරේ බලමු. ඇල්ෆා ඍණ බීටා බෙදීම දෙකේ tan ඇල්ෆා ධන බීටා බෙදීම දෙකේ cot. ඉතින් හරිනේ පුතේ. දැන් මෙතන දෙකට දෙක කැපුණාම මෙතන එකම මේ මෙතන cos බෙදීම sin. ඒ කියන්නේ මේක cot එකක්. එකතු වේ භාගයේ ඉන්නේ cot එකක්. අන්තරේ භාගය උඩ sin යට cos. ඒ කියන්නේ tan එකක්. අන්තරේ භාගය tan එකක්. ඔයි බලන්න නේද? මාර ලේසි. ඒ අවුරුද්දක් ටිකක් ගාන දිගයි. ඒ වුණාට ඉතින් ඇති දෙයක් නෑ ඉතින් ඔකේ. හරිද පුතා? තේරුණාද? තියරි කාලේ ඉස්සරම ඕ අපිට කරා සර් මතකයි. මම තියරි පන්ති ඇත්ත ඒක ඇත්ත. අපි තියරි පන්තියේත් මේ මට්ටමේ ගණන් වලට යනකම් හැදුවා. right හොඳයි. ඉක්මනට හදමුනේ. C කොටස. තා කොටසක් තියෙනවා. මෙන්න ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ප්‍රකාශන ගානක් බව පෙන්වන්න. අන්න පුතේ බව පෙන්වන්න මෙන්න බව පෙන්වන එක. හොඳයි හදන්න බලන්න. හදන්න. බව පෙන්වන ගානක් කරන්න බලන්න.
හොඳයි මෙන්න C කොටස 2018 ගානේ අන්තිම කොටස 2යි tan inverse 3න් 1 ධන tan inverse 4 බෙදීම 3 පුතාලට මතක නම් අන්තිමටම කරපු අවුරුද්ද මීට කලින් 2019 අවුරුද්ද ගානේ ආවේ සමීකරණයක් විසඳන්නනේ ඒ සමීකරණේ විසඳලාවේ මේක නේද මම දන්නේ මතකද කියලා කට්ටියට දැන් මීට කලින් ඉන්ටර්වල් එකට කලින් අපි හදපු ගානේ අන්තිම සමීකරණේ විසඳලාවේ මේක නේද මේ කලින් ගානේද ඊට කලින් ගානේද 19ද 20ද මට මතක නෑ 20 නේ 19 යන්න හරි 19 ඕ එකල් 18 දීපු ප්‍රකාශනයේ 19 සමීකරණයක් කරලා දීලා ඉතින් බලන්නනේ හොඳයි කොහොමද පුතේ මේවා බව පෙන්වන්නේ 5 බෙදීම 2 sorry 5 බෙදීම 2 5 බෙදීම 2 බව පෙන්වන්නේ කොහොමද හරි එහෙමයි මේ පද හඳුන්ව ගන්න හරි මම මෙයාව ගන්නවා කැපිටල් A කියලා A සමානයි tan inverse 3න් 1 යයි ගනිමු හරිද පුතේ මම මෙයාව ගන්නවා tan inverse 3න් 1 කියලා ඊළඟට මට මෙතන ලියන්න පුළුවන් tan A 3න් 1යි ඔව් ඉන්වර්ස් එකෙන් මේ පැත්තට එන්න පුළුවන් ඕන වෙලාවක ඒ වගේම කැපිටල් A ඉන්නේ ධනානුව ඍණානුව අතරේ මොකද ඒක තමයි tan inverse ගේ පරාසය ධනානුව ඍණානුව ප්‍රදේශයේ තමයි tan inverse කෙනෙක්ගේ පරාසය හැබැයි අපි දන්නවා මේ 3න් 1 ධනාගයක් එතකොට tan ගත්තාම ධනාගයක් එන්නේ පළවෙනි වෘත්ත පාදේ. එහෙනම් මේ ඒව සරල කරන්න පුළුවන් පළවෙනි වෘත්ත පාදයේ තුල ඉන්නවා කියලා. එහෙනම් කැපිටල් A ඉන්නේ පළවෙනි වෘත්ත පාදයේ තුල. එතකොට පුතේ මෙන්න මේකට කියනවා අපි මේක හදාගන්න දත්ත සෙට් එක කියලා. මේක ඇත්තටම කුලකයක්. මේ දත්ත සෙට් එකක් අපි මේ හදාගත්තේ. ඕවා පාවිච්චි කරනවා. අපි මෙයා ගැන විස්තර ටිකක් ලිව්වා. හොඳයි. දැන් සාමාන්‍යයෙන් මම කියලා දීලා තියෙන්නේ මෙයා විතරක් නෙවෙයි මෙයාත් ලියන්න කියලා. ඒක කමක් නැහැ. මම මේක එකයි ලිව්වේ. ලියලා පුතේ මම මෙන්න මෙතන මේ ඇත්තම කිව්වොත් මම මේ ගාන හදන්නේ මෙයාව අර හිට දාලා. එයාව මේ පැත්තේ තියාගෙන නෙවෙයි මේ පදේ අර පැත්තට දාලා තමයි ගාන හදන්නේ. ඒක එක එක විදි වලට හදන්න පුළුවන්. මේ පැත්තේ තියෙන්නේ දැන් 2යි a නේ. ඔව්. මම 2යි a ගේ tan ගන්නවා. tan 2යි a හොයනවා. අපි නිකන් හොයමු බලන්න. 2යි tan a බෙදීම එකරින්න tan වර්ගයි. එතකොට tan a කියන්නේ 3න් 1යි. මෙතන එකරින 9න් 1යි. 9න් වැඩි කරොත් 6 බෙදීම 8යි. ඒ කියන්නේ 3 බෙදීම 4යි. tan 2යි a කියගේ 3 බෙදීම 4යි. පරාස තියෙන තැනට සමාන ලකුණෙන් නැත්තේ ඇයි අහනවා. කවදාවත් ඒට අංශක 90ක් වෙන්න බෑ. ඒ මොකද tan 90 පවතින්නේ නැහැ. sin inverse කියනවා. tan inverse කියන්නේ නැහැ. right. මෙන්න ඔයා හොයාගෙන තියෙනවා tan 2යි 3න් 4යි. නෑ 4න් 3යි. දැන් පුතේ මේකේ පොඩ්ඩක් වැඩේ ලේසි නෑ හොඳේ. හරියට හිතලා ගන්න ඕනේ. හරිද? දැන් ඔයා ඇත්තටම කරේ මෙන්න මෙතන. මෙයා a කියලා ගත්තා 2යි a 2යි a ගේ tan හෙව්වා. tan 2යි a ගේ අගේ. ඔය තියෙන්නේ 4න් 3යි. හොඳයි. අපි මුලින් මේ ටික ලියමු. මම ඊට පස්සේ ඉතුරු ටික කියලා දෙන්නම්. අවශ්‍ය දරුවෝ ලියන්න බලන්න. සර් cos inverse ගෙත් සමාන ලකුණ එනවා නේද? අනිවාර්යයෙන්. sin inverse cos inverse දෙකේ එනවා. tan inverse ගෙත් නෑ. හරි කියලා දෙන්නම්. ඉන්න. බෑ විසංවාදී සාධනයක් වැඩක් නෑ පුතේ මේකට. විසංවාදී සාධනෙදී ගොඩක් වෙලාවට වෙන්න බෑ වගේ අදහසක් ඒ වගේ දෙයක් පෙන්වන්නේ. එහෙම නෑ අනිත් පැත්තටත් තියෙනවා. මෙතෙන් දෙයක් ගන්න අමාරුයි. හොඳයි. මෙහෙමයි කරේ. මම මේක A කියලා ගත්තා. 2යි A නේ. sorry A කියලා ගත්තා. එයා ගැන විස්තර ටික ලිව්වා.
ඊට පස්සේ මම මෙන්න මෙතන තියෙන පදේ 2යි a නේ පුතේ. එයාගේ නිකන් tan ගත්තා බලන්න. දැන් මට පෙන්නන්න මම ලියන්න පැත්තක මට පෙන්නන්න ඕන දේ පුතේ. මට පෙන්නන්න ඕන දැන් මෙන්න මේක. මට මෙන්න මේක පෙන්න ගන්න ඕන පුතේ. ඔන්න මම පුතාලට පොඩ්ඩක් ඉන්නකෝ රිවර්ස් එකට ගාන හදලා පෙන්නන්න. ඔන්න ඕක පෙන්නන්න ඕන. එතන මම ඕකේ මෙයා මෙතන තියන් හරිද 2යි a අරහෙට දානවා කියලා හිතන්න. මට මේක පෙන්න ගන්න ඕන. දෙපැත්තෙම tan ගන්නවා කියලා හිතන්න. මට මෙන්න මේක පෙන්න ගන්න ඕන. tan අගේ මේකේ tan 5 බෙදීම දෙක කියන්නේ කොට්නේ. මට මේක පෙන්න ගන්න ඕන. ඉතින් පුතේ මේ හදපු තැනින් අරක පේනවනේ. කොට් දෙක tan 2යි a 4න් 3යි නම් කොට් 2යි a කියලා කියන්නේ 3න් 4යි. කොට් ලියන්න පුළුවන් tan 5 බෙදීම දෙක ඍණ 2යි a කියලා. 3න් 4යි. ඒ කියන්නේ මේක ලිව්වා. ඒකෙන් මේක ලිව්වා. දැන් පුතාට තියෙන්නේ ඉන්වර්ස් ගන්න. ආන්න දැක්කද? ඒ කියන්නේ පුතේ මේ ගණන් වල එන්න ඕන මොකක්ද කියලා. දැන් මම මෙතෙන්ට අකුරක් දැම්මනේ A. දාලා තොරතුරු ටික ලියලා මෙන්න මෙතෙන්ට කැපිටල් A ව දාලා මෙතෙන්ට කැපිටල් A ව දාලා මේ ප්‍රකාශනය අර පොඩ්ඩක් පැත්තක ලියා ගන්න. ලියලා ඕක රිවර්ස් එකට සුළු කරන්න බලන්න. හරිද? එතකොට මම 2යි a අරහෙට දාලා tan අරන් ඔන්න සුළු කළා මෙහෙම දෙයක් ගන්නවා. දැන් මේක ඔප්පු කරගත්තා නම් ඔහොම ගිහිලා උත්තරයට යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා කොට් 2යි a හොයන්න ඕන. ඉතින් කොට් 2යි a හොයන්න පුළුවන් නේ පුතේ tan 2යි a හොයාගත්තා නම්. අන්න මම ගාන ස්ටාර්ට් කරේ එතන. හරියට හරි. රිවර්ස් එකට හිතන්න ඕන. හරියට හරි. හැබැයි මෙන්න මෙතනින් මෙතෙන්ට පනින්න ටිකක් අමාරුයි. එහෙම එකපාරට ඉන්වර්ස් ගන්න බෑ. දැන් මේ අපි ඉන්නේ අන්න එතන. දැන් එක දරුවෙක් කියයි අයියෝ සර් ඕක මාර ලේසිනේ. හරිද? මේක පටස් ගාලා ඉන්වර්ස් දාලා ලියමු. එහෙම බෑ පුතේ. එහෙම කරන්න බෑ. ඒක හරි අසාධාරණයි. එහෙම කරන්න බෑ. ඇයි බැරි? ඉතින් දැන් ඒකට හේතු කියන්න වෙලාව නෙවෙයි. අපි කියලා දීලා තියෙනවා. ඉන්වර්ස් අරන් ලියන්න නම් එයා අදාළ පරාසයේ ඉන්න ඕන. ඒ මොකද්ද සර් ඒ කතාව? ඇයි දැන් මෙහෙමනේ අංශක 30 සයින් භාගයයි. අංශක 150 සයිනුත් භාගයයි. ඒතර කවුරු හරි මගෙන් භාගයේ සයින් ඉන්වර්ස් ඇහුවොත් මං කියන්නේ අංශක 30ද අංශක 150ද? මං කියන්නේ රේඩියන් වලින් නෙවෙයි අංශක වලින් කිව්වේ ලේසි නිසා. අංශක 30. රේඩියන් 5 බෙදීම 6. ඇයි එතකොට අර 5යි 5 බෙදීම 6වත් අංශක 150 කියන්නේ නැත්තේ? එයා ඉන්නේ පරාසෙන් එළියේ. මොකද්ද මේ පරාසය? සයින් ඉන්වර්ස් කෙනෙක් ඉන්න ඕන ඍණ 90 ධන 90 අතර විතරයි. ඉතින් 150 පැනලානේ. හැබැයි 150 සයින් ගත්තාම භාගයෙන් නැද්ද? එනවා. ඒ උනාට භාගයේ සයින් ඉන්වර්ස් කියන්නේ 150 නෙවෙයි. අංශක 30 5 බෙදීම 6. දැන් තේරුණා. ඉතින් ඔන්න ඕක තමයි ප්‍රධාන පරාසය කියලා කියන්නේ. පරාසය කියලා නිකන් හඳුන්වන්නේත් ඕක තමයි. ඒතර පරාස චෙක් කිරීම වැදගත්ද? අනිවාර්යෙන් 100%ක්. හොඳයි. සර් ඒකේ විස්තරේ අනිවාර්යෙන් ලියන්න ඕනද? ඔව් දැන් ඒක පාවිච්චි කරලා තමයි අපි වැඩේ කරන්නේ. දැන් ඉන්න බලන්න මේ විස්තරේ ඕන වෙනවා. සර් ඔතන අනිත් tan එකත් b කියලා අරගෙන a ධන b 2යි a ධන b වෙන්න ඕනේ. 5 බෙදීම 2 මගින් ආන්සරයකට යන්න බැරිද? ඔයාට මේක එකපාරට ගන්න බෑ. ඒ ගත්තත් දෙපැත්තෙම tan ගන්න බෑ. පැහැදිලිද? ඔයාට මේ සාධනය කරන්න තියෙන දේ ගන්න බෑ පුතේ. ඔයා එක තැනකින් පටන් අරන් අනිත් පැත්තට යන්න ඕන. ඒකයි කරන්න ඕන. හරි. ඉන්නකො පෙන්නන්න. දැන් a කොහෙද ඉන්නේ? a ඉන්නේ 0.5 බෙදීම 2යි අතරේ. හා. එතන 2යි a ඉන්නේ 0.5 අතරේ. එතකොට ඍණෙන් වැඩි කරමු. හා. එතකොට ඉන්නේ ඍණ 2යි a 0.5 අතරේ. ඊළඟට 5 එකතු කරමු. හරි. එතකොට 5 ඍණ 2යි a ඉන්නේ 0.85 අතරේ. ආන්. හරි නේද? වැරදිද? පොඩ්ඩක් ඉන්න. 5 බෙදීම 2ක්. sorry 5 බෙදීම 2ක් එකතු කරන්න ඕනේ. එතකොට 5 බෙදීම 2යි මෙතන ඍණ 5 බෙදීම 2යි. මේ බලන්නකෝ. හරියටම අපිට ඕන එක්කෙනා ධන 5 බෙදීම 2 ඍණ 5 බෙදීම 2 අතරට කොටු වුණා. එම නිසා 5 බෙදීම 2 ඍණ 2යි a කියන්නේ tan inverse 4 බෙදීම 3යි. ඔය තියෙන්නේ පුතේ ලස්සනට. දැන් තේරුණාද? අන්න ගානට ආවා. පැහැදිලිද?
මම නැවත මතක් කරනවා මේ ගන්න ටික අමාරුයිනේ මම ආයි කරන්නම්. මෙයා A කියලා අරන් එයා ගැන විස්තර ටික ලියලා මෙතෙන්ට ඒ අකුර දාලා ලැබිය යුතු දේ ලියා ගන්නවා. පස්සේ පොඩ්ඩක් රිවර්ස් එකට හදනවා. අර හෙට දාලා tan inverse කෙන් tan අරන් අරක පොඩ්ඩක් සුළු කළා මෙන්න මේක හදාගත්තා නම් ගොඩ. මෙහෙම යන්න පුළුවන් උත්තරේට. අරගනේ උත්තරේ. එතන මෙහෙම යන්න මේක ගන්න ඕන. මේ කළා තියෙන කොඩ් දෙකයි ඒ හොයලානේ. ඔව්. ඉතින් ඒක හොයාගන්න පුළුවන් tan දෙකයි ඒ හෙව්වොත්. අන්න ඒක නිසා මම නිගමනයක් ගත්තා tan දෙකයි ඒ හොයනවා. ඒකට tan නේ දන්නවා මේ. හරි ලේසියිනේ. සූත්‍රය දැම්ම ගත්තා. ඉතින් පට ගාලා එනවා. ඔන්න මම මෙයාව ගත්තා. right tan කොට් ලිව්වා tan කියලා. 5 බෙදීම දෙක රින හොඳයි. දැන් තියෙන්නේ ඉන්වර්ස් ගන්න. අරගේ පියවර ටිකක් උඩට ගිහිල්ලා තියෙන්නේ. දැන් මෙතන ඉන්නේ. මෙතෙන්ට පනින්න ඕන. එහෙම ලේසියට පනින්න බෑ. මේ අදාළ කෝණේ අදාළ පරාසය තුල ඉන්නවා කියලා පෙන්වන්න ඕන. කැපිටල් A ඉන්න පරාසය දන්නවා. මේ ඉන්නේ. ඒක දෙකෙන් වැඩි කරනවා. අර ඍණෙන් වැඩි කරනවා. අර ඊළඟට 5 බෙදීම දෙකක් එකතු කරනවා. හරි. ගානට එනවා ඉන්න ඕන පරාසය ඇතුළට. ඒ කියන්නේ ධන 90 ඍණ 90 අතරට. ධන 90 ඍණ 90 අතරට අදාළ පරාසය මෙන්න මෙයා ආවා කියන්නේ එයාගේ tan අරාගේ නම් හරියටම මේක tan inverse අගයට සමානයි. අන්න ඒක නිසා inverse ගන්නවා. ඕකයි වෙන්නේ. පැහැදිලිද? ටිකක් අමුතුයි. මේ වර්ගේ ගණන් අමුතුයි. තේරුණා කියන්නේ තේරුණාම තමයි. තේරුන්නේ නැහැ කියන්නේ ආයි ඉතින් හරිම තමයි. ඇත්ත මේ ගණන් ස්ටයිල් එක ටිකක් අමාරුයි. මම PO සිලබස් එකේ තේරුම් ගැනීම ටිකක් ගැඹුරින් තේරුම් ගන්න ඕන කියලා හිතන එක අංශයක්. මම හිතන අංශයක්. දෙක ළමයිටත් ඒ විදිහටම දැනෙනවා. tan 4 වෙදීම 3 විදියට වෙන අකුරක් ගන්න බැරි දහනවා. පුළුවන්. එහෙමත් එන්න පුළුවන්. හරිද? ඒත් පුළුවන්. ඒ විදියට අරගෙන බැරි කමක් නැහැ. හැබැයි හරියට හිතලා කරන්න ඕනේ. ඒතර පරාස හරියට ගලපන්න ඕන. හොඳේ? මේක එක විදි වලට හදලා වෙන්නන්න පුළුවන්. මේ එකම විදිය නෙවෙයි. tan 2a ධන කියලා 2a බිඳුව 5 බෙදීම දෙක අතරට ගන්න පුළුවන් නේද? ඔව්. හැබැයි ඉතින් 2a බිඳුව 5 බෙදීම දෙක අතරට අරගෙන වැඩක් නැහැ. නේ 2a බිඳුවයි 5 බෙදීම දෙකයි අතරට අරගෙන වැඩක් නැහැ. මොකද මට 2a tan inverse 4න් 3යි කියලා ඔප්පු කරන්න නෙවෙයි ඕනේ. මට ඕන මෙන්න මේක ඔප්පු කරගන්න. දැන් හරි. දැන් ඔය මේ 2a පදේ අර පැත්තට දාලා සුළු කරලා ගන්න. හොඳයි. දැන් ආයි කියන්න ගියොත් තව වෙලා යනවා පුතේ. ඔයගොල්ලෝ වීඩියෝ එකේ මේ කොටස අරන් බලන්න ආයි පාරක්. එතකොට හරි. හොඳේ? කමක් නැහැ නේ. නැත්නම් අපිට ගොඩක් වෙලා යනවා. අද තීරමක් නැහැ. අන්තිමට 5 බෙදීම දෙක එනවා නේද? එකතු කරද්දී පරාසෙයි. ඕයි දැන් මේක මේ පැත්තට දාලා සුළු කරලා උත්තරේ ලියලා තියෙන. එතකොට හරි. දැන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එක දරුවෙක් අහනවා මේකට B කියලා නම් 2a ධන bව සුළු කරගෙන යනවා කියලා. සුළු කරන්නේ වා tan අරගෙන නම් වැඩේ ඉවරයි. ඇයි? 2a ධන b ගේ tan අරගත්ත ගමන් ඔයාට එවි යට බිඳුවක්. ඇයි? ඉතින් මේ 5 බෙදීම දෙක ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ සර් tan 5 බෙදීම දෙක එකයට බිඳුවයි. නෑ. ඔය තියෙන්නේ. එකයට නෑ එකයට බිඳුව අවස්ථාවක් එනවා. නමුත් ඒක වෙන්න බැරි දෙයක් නේ. ඒක නිසා අපි ඒක ලියන්න යන්නේ. හරිනේ? ඒක නිසා ඔන්න උතන වරද්ද ගන්න එපා. අන්තිමට ලියපු තැන හරිද? හරි නේද පුතේ? ධන 5 බෙදීම දෙකක් එකතු කරනවා. දෙකෙන් වැඩි කරනවා, ඍණෙන් වැඩි කරනවා. 5 බෙදීම දෙකක් එකතු කරනවා. හරිනේ? right. හරි. පැත්ත මාරු කරලාත් ලිව්වා මම අන්තිමට. ඔව් මේ කොටස හරි. හරි නේද? මේකේ දෝෂයක් නැහැ නේ. සුළු කිරීම දෝෂයක් නේ. හරි. මේ තියෙන්නේ මෙතනින් ආවේ. අර උඩ මේක ආවේ මෙතනින්. මුළු මේ බෝඩ් එකේ සීමාව හරි පොඩිනේ පුතේ. මේක ඇතුලේ තියෙනවා සේරම ටික. හරියට බලා ගන්න ඕනේ. හරි. මෙන්න පුතේ ඊළඟ ගාන. අපි බලමු දැන් මේක 2017 10 මාරයි. හරි. උපරිම උත්සාහ කරමු බලන්න. පටපට ගාලා හදන්න. හොඳයි මේකෙන් කොටස් 3යි තියෙන්නේ. A කොටසේ 1 2 ඊට පස්සේ B කොටස. කැලි 3යි. හදන්න. අන්තිමට 5 බෙදීම දෙකක් අරගෙන පෙන්නන්නකො මට. අන්න එතන තමයි මට අවුල තියෙන්නේ. මේක මේ පැත්තේ 5 බෙදීම දෙක එහෙම ලේසියට ගන්න බෑ පුතේ. tan අරගෙන ගන්න බෑ. එන sin cos හරි මොකක් හරි එකකින් යන්න ඕනේ. ඒවා ටිකක් සංකීර්ණයි. මේකේ sin cos ගන්න ගියාම. එතන තමයි අවුල තියෙන්නේ. පුළුවන් දරුවෝ කරලා බලන්න. කමක් නැහැ හොඳේ.
හොඳයි. බිඳුව 90 අංශක බිඳුව අංශක 90 අතරේ තීට සඳහා මේ බව පෙන්වන්න. යෝක ඒ අතරට විතරක් සාධනය වෙන්නේ නැහැ ඕනම තැනකට සාධනය වෙනවා. ඕකේ එක පැත්තකින් පටන් ගන්න. සුළු කරලා ගන්න. හොඳයි. තීට බිඳුව 90 සඳහා 2 cos 60 ඍණ තීටා ඍණ cos තීටා බෙදීම sin තීටා සමානයි මූල 3 බව පෙන්වන්න. right. මෙන්න. සුළු කරන්න. මේ මෙතන සුළු කරන්නකෝ පුතේ. cos අංශක 60 cos තීටා ධන sin අංශක 60 sin තීටා. වරහන වහන්න. තව ඍණ cos කෙනෙක් ඉන්නවා යට sin කෙනෙක් ඉන්නවා. සුළු කරලා ගන්න. ප්‍රතිලෝම ත්‍රිකෝණමිතිය ගණන් වල මේ ස්ටයිල් එකට වඩා වෙනස් ස්ටයිල් වලටත් ගණන් හැදෙනවා. අර මේක නිශ්චිත ක්‍රමවේදයක් ප්‍රකාශ කළ නොහැකි ගාන. හරියට සංකරණ සංයෝජන වගේ. ඒකෙත් එහෙම කියන්න බෑනේ. ගාන දිහා බලන්නේ තීරණය කරන්නේ මෙහෙම තෝරනවා මෙහෙම පෙළ ගස්සනවා කියලා. ඒ වගේ තමයි. ගැළපෙන විදියට පරාසය හරියට අහු වෙන විදියට ගන්න ඕනේ. ඒ වගේ ගණන් තමයි අමාරු. දැන් ওই වගේ ගණන් ස්ටයිල් එකක් නේ තියෙන්නේ. සුමට දෘಢ වස්තු වල සමතුලිතතාවය ඇප්ලයිඩ් වල. ඒකනේ සමහර දරුවන්ට ඒක අමාරු. ඒක එක ගානට හිතන්න ඕනේ එක විදි වලටනේ. කොහොමද මොන වටාද ගූර්ණ ගන්නෙ කොහොමද බල බෙදන්නේ? ඒවා සමහර ගණන් එක වර්ගවල එක විදියයි. ඒතර කට්ටියට අවුල් යනවා. හරිද? නමුත් එකම ස්ටයිල් එකේ ගණන් තියෙන්නේ. හරිද? දැන් බල පද්ධති ගණන්. එකම ස්ටයිල් එකයි. චතුරාශ්‍රයක් හරි ෂඩාශ්‍රයක් හරි දුන්නා බෙදාගෙන ගියා. සම්ප්‍රයුක්ත ගත්තා රේඛාවේ සමීකරණ හෙව්වා කැපෙන තැනක් හෙව්වා නේ. තා ගූර්ණයක් දැම්මා. හරි සරලයි. මොකද්ද ඔය කියති දෙයක් නැහැ. එකම ස්ටයිල් එක. හරි. දැන් පියවලත් එහෙම ඒවා තියෙනවා. ඕන තරම් තියෙනවා. දැන් ගණිත අභිවෙන ගණන් නේද? බින්න භාග ගණන් අයියෝ කතා කරලා වැඩක් නැහැ. බොහොම යාන්ත්‍රිකයි. ඒතර අර ඒ වගේ ස්ටයිල් වල ගණන් වලට අපි අත්‍තරම කිව්වොත් ඕනම කෙනෙක් පුරු වෙනවා වැඩි. හරි. එතකොට තමයි යාන්ත්‍රික වෙන්න පටන් ගන්නේ. ඒතර අලුතෙන් හිතනවා කියන කොටස නැති වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක වෙන්න දෙන්න එපා. මොකද මේ සමහර තැන්වලදී ඒක තමයි අවශ්‍ය. හොඳයි. ඉතින් හිතන්න ඉතින් ඒක try කරන්න කොහොම හරි. මේක මෙහෙම වුණා නේද කියන එක අවබෝධ කරගන්න. right. මෙතන භාගයයි cos theta මූල 3 බෙදීම 2යි sin theta ඍණ cos theta. හොඳයි. මෙතන මේක කැපෙනවා. යට sin theta එකක් ඉන්නවා. මෙතන මේක කැපෙනවා cos theta ධන මූල 3යි sin theta ඍණ cos theta. cos theta කැපෙනවා. යට sin thetaත් කැපෙනවා. උත්තරේ මූල 3යි. නියමයි. මෙන්න පළවෙනි කොටස. හරිම ලේසි. එතන ඇයි සර් මේකට අර theta 0.90යි අතර කියලා දීලා තියෙන්නේ? මෙහෙමයි මේක ඕනම තැනකට ගැලපෙනවා. හැබැයි sin බිඳුව නොවන තැනක. sin බිඳුව වුණොත් පුතේ මේ ප්‍රකාශනයේ යට බිඳුව වෙනවනේ. එහෙම නොවන ඕන තැනකට ගැලපෙනවා මේක. දැන් මේ පරාසයේ කිසි අවුලක් නැහැ. ගැලපෙනවා. ඇයි බිඳුව 90 අතර කිව්වම sin අගේ බිඳුව වෙන්නේ නැහැ. මෙතන සමාන තියුණනම් ඔන්න වැඩේ භයානකයි. එහෙම නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. right හොඳයි. ඊළඟට පුතේ ලොකු රූප සටහනක් තියෙන. හොඳයි. මෙච්චරයි ගානේ ඔන්න ඔය කැලේ විතරයි තියෙන්නේ. ඇල්ෆා 30 බව පෙන්වන්න විතරයි තියෙන්නේ. සයින් නීතිය දාන්නලු ඊට පස්සේ මොහොම කරන්න. හොඳයි. රූපය අඳින්න බලන්න හැමදාම. මාත් අඳිනවා. දෙවෙනි යන කොටස. මෙන්න රූපේ
right. රූපේ පෙන්වා ඇති ABCD චතුරස්‍රයේ AB සමානයි AD. මේ පාදයේ සමානයි. ABC 80යි හරි. CAD 20යි. BAC 60යි. ACD ඇල්ෆා යයි ගනිමු. ABC ත්‍රිකෝණය සඳහා සයින් නීතිය භාවිතයෙන් AC බෙදීම AB 2 cos 40 බව පෙන්වන්න. මොන ත්‍රිකෝණයටද? ABC ත්‍රිකෝණයට සයින් නීතිය භාවිතයෙන්. හොඳයි කරන්න බලන්න. ABC ත්‍රිකෝණයට සයින් නීතිය භාවිතයෙන්. ඒගොල්ලෝ කරන්න ඕන දේත් කියලා. මේ අවුරුද්දේ ගානක් මාරම ලේසි. කරන්න ඕන දේත් කියලානේ තියෙන්නේ. මෙන්න මේ ත්‍රිකෝණයට සයින් නීතිය. එතකොට පුතාලා මෙහෙම හිතන්න. මේ අහගන්න ලොජික් එක. එතන තියුණා නේද පාද දෙකක් බෙදලා. කොහොම බලමු පාද දෙක. මෙන්න පාද දෙක. AC බෙදීම AB. AC බෙදීම AB නම් මෙන්න AC මෙන්න AB මේ පාද දෙක. මෙයයි මෙයයි. ඉතින් ඒ දෙන්නට සම්මුඛ කෝණ සලකන්න. දැන් මෙයාට සම්මුඛ කෝණේ 80යි. මෙයාට සම්මුඛ කෝණේ මේක. මේක කීයද පුතේ? 80යි 60යි කියන්නේ 140යි. හරිනේ? දැන් 140යි 180ෙන් ගියාම මේක 40යි. ඉතින් අන්න හරි. දැන් දාන්න සයින් නීතිය. හොඳයි. දාන්න බලන්න සයින් නීතිය. ABC ත්‍රිකෝණයට සයින් නීතියෙන්. හොඳයි. AC බෙදීමනේ අපි කෙලින්ම පාදෙම ගමු. සයින් 80 බෙදීම AC සමානයි සයින් 40 බෙදීම AB. AC බෙදීම AB නේද තියුනේ? මෙයා මෙහෙට මෙයා මෙහෙට. 80යි 40යි කැපෙනවා. 80යි 40යි කියන්නේ සයින් එක්කනේ තියෙන්නේ ඒත් කැපෙනවා. ඔව්. හිතලා කැපීම සිද්ධ වෙන විදිය ගන්න. පුළුවන් අමාරු නෑ. හැමෝටම පුළුවන්. සයින් 80 ලියන්න පුළුවන් භාග කෝණයෙන් 40 කෝණ සම්බන්ධ කරලා. අර සයින් 40 මේ පැත්තේ යටට ගන්න. AC උඩට AB යටට. පැති මාරු කරා. මෙයා අරහෙට අරයා මෙහෙට. සයින් 40 කැපෙනවා. AC බෙදීම AB. ඔව්. 2 cos 40යි. නියමයි. ඔය තියෙන්නේ පුතේ. වැඩේ පැහැදිලිද හැම දරුවෙක්ටම? පොඩි නේ කැල්. ඔව්. හොඳයි. ඊට පස්සේ මෙන්න පුතේ මීළඟට ADC ත්‍රිකෝණය සඳහා සයින් නීතිය භාවිතයෙන් ADC මෙන්න මේකට දාන්නලු. මේකට සයින් නීතිය දාලා මොකද්ද කරන්න කියන්නේ? AC බෙදීම AD මෙන්න මේ පාදයයි මේ පාදයයි ගන්නලු. බව පෙන්වන්න. කරමු බලන්න. මේ පාද දෙක මෙයයි මෙයයි. එතන මෙහෙම හිතන්න. මේ පාදයට ඉස්සරහා ඉන්නේ ඇල්ෆා. මේ පාදයට ඉස්සරහා ඉන්නේ මෙන්න මේ කෝණේ පුතේ. මේ කෝණේ කීයද? හොඳට හිතන්න. ඕක එන්නේ 180න් 20 ධන ඇල්ෆා අඩු කරාම. 180න් 20 ධන ඇල්ෆා අඩු කරාම. දැන් කෙනෙක් කියන්න පුළුවන් මට සර් මේ 180යි 20යි සුළු කරන්න. එපා. ඇයි ඒ? මේ බලන්න. ඔයා උත්තරේ දිහා බැලුවොත් පේනවාද 20 ධන ඇල්ෆා මෙහෙම ප්‍රකාශනයක් ලෙස ඉන්නවා මේ. ඕක දකින හරියට හිතන කෙනෙක් 20 ධන ඇල්ෆා අර 180ත් එක සුළු කරන්නේ. ඔව් අන්න ඒක තමයි කියන්නේ පුතේ. ඒවා තමයි පොයින්ට්ස් ඉතින්. හරිද? ටිකක් ගැඹුරෙන් හිතන්න ඕන. දැන් කෙනෙක් අහන්න පුළුවන් නිකන් ඇයි සර් ඔය 180යි 20යි සුළු කරන්නේ නැත්තේ කියලා. 160 ඍණ ඇල්ෆා කියලා ලියා ගන්න බැරි නෑනේ. නමුත් එහෙම කරන්නේ නැහැ. හේතුව ගානට අවශ්‍ය 20 ධන ඇල්ෆා පදයක්. ඔහොම තියාගන්න. මොකද ඕකේ සයින් ගනිද්දී සයින් 180 ඍණ තීටා. කියන්නේ සයින් 5 ඍණ තීටා. සයින් තීටා වෙලා යනවා. දැන් තේරුණාද? නේ කිසිම හානියක් වෙන්නේ නැහැ. හොඳයි. අපි දාමු මොන ත්‍රිකෝණයටද? ADC. ත්‍රිකෝණයට සයින් නීතියෙන්.
හොඳයි දාන්න බලන්න පුතාලා. අපි ගමු sin alpha බෙදීම AD සමානයි sin 180 ඍණ 20 ධන alpha. AD අරක එන්නේ AC. මට තාම ලකුණු ටික දාන්න උන්නේ නෑ පුතේ එන්ටර් කරලා තියෙන්නේ මම දැන් පන්ති ඉවර වෙච්ච ගමන් දාන්නම් හොඳේ. මේක 20 ධන ඇල්ෆා sin ඇල්ෆා. හරි. දෙවෙනි ප්‍රකාශනෙත් හරි. හරිනේ. එච්චරයිද? නෑ. ඊළඟට කියනවා මෙන්න මේ බව අපෝහණය කරන්න. දැන් පුතාලා හොඳට බලන්න මේක ඇතුලේ කවුද ඉන්නේ? sin 20 ධන ඇල්ෆා ඉන්නවා. මෙන්න මේ පදේ ඉන්නවා. sin ඇල්ෆා මේ පැත්තේ ඉන්නවා. යට එක්කෙනත් ඉන්නවා. 2 cos 40 මේ ඉස්සෙල්ලා හදපු කෙනත් ඉන්නවා. අනිත් ඒවා අපෝහණයක් නේ තියෙන්නේ. එහෙනම් මේ හදපු දෙකෙන් ගන්න ඕන. මේකේ නැත්තේ AC බෙදීම AB AC බෙදීම AD නෑ. ඉතින් ගානේ මුලදී කිව්වනේ AB සහ AD සමානයි කියලා. එතන මේ හෙව්වේ එකම ප්‍රකාශනේ නේද? දෙපැත්තකින්. අනිවාර්යෙන්. එහෙනම් මේ දෙක සමාන කරන්න. අයියෝ බලන්නේ. දැන් AB සමානයි AD නිසා. 1 හා 2කින් 1 හා 2කින් මේ දෙක සමානයි. 2 cos 40 සමානයි sin 20 ධන ඇල්ෆා බෙදීම sin ඇල්ෆා. ඔයි තියෙන්නේ පුතේ ප්‍රකාශනේ. දැන් හරස් ගුණ කරන්න. මෙයා මෙහෙට වැඩි කරන්න. ඔන්න ඕක තමයි උත්තරේට අහලා තිබුණේ. හරිනේ. මම පුතේ රූපේ මකනවා මට දැන් රූපේ අවශ්‍ය වෙන්නේ නැහැ එතනින් එහාට. sin 20 ධන ඇල්ෆා සමානයි 2 cos 40 sin ඇල්ෆා. නියමයි. ඔය තියෙන්නේ පුතේ. හරි. අපෝහණය කරන්න. එනයින් කොට් ඇල්ෆා මේ බව පෙන්වන්න. මෙන්න මේක කොට් ඇල්ෆා කියලා පෙන්වන්නලු. හිතන්න බලන්න. මේක කොට් ඇල්ෆා බව පෙන්වන්නලු. එහෙනම් අර ඉස්සෙල්ලා වගේ මේ වගේම ගානක් නේද හැදුනේ මොන අවුරුද්දේද? කො බලමු මතක දරුවෝ. මේ උත්තරේම යාවෙත්. මම කියන්නේ මේ ස්ටයිල් එකටම ගානක් හැදුනා. එච්චරයි නේද තියෙන්නේ. ඔව් මේ ඊළඟ අන්තිම කොටස. 2020 හරියට හරි. අද හදපු පළවෙනි ගානෙත් තිබුණා නේද? ත්‍රිකෝණ විසඳීමේ ගාන මේ ස්ටයිල් එකටම. හොඳයි. කලින් වගේමයි. sin 20 cos alpha ධන cos 20 sin alpha 2 cos 40 sin alpha. cos alpha මෙහෙ ඉතුරු කරගන්න. cos alpha sin 20. අර පැත්තට ගිහිල්ලා sin alpha එළියට ගන්න. 2 cos 40 ඍණ cos 20. දැන් බෙදන්න. මෙයාව මෙහෙට බෙදන්න. cot එක්ක බෙදුනොත් cot ලැබෙන. cos එක්ක බෙදුනොත් cot alpha එනවා. අර පැත්තට යනවා 2 cos 40 ඍණ cos 20 බෙදීම sin 20. right. ඔන්න පුතේ ප්‍රකාශනය.
ඇප්ලයිඩ් පේපර් එක හදන ප්‍රොෆෙසර් මද පියෝ පේපරේ හදන්නේ. මම හරීම දැනීමක් නෑ. නමුත් මං හිතන්නේ ඔව් මොකද මේක තනි විෂයක් නේ කම්බයින්ඩ් මැත්ස් නේ. පේපර් එක දෙන්නෙක් හදන්නේ නෑ මං දන්න තරමින්. මං කියන්නේ හරියටම දන්නේ නෑ. හරි පුතේ. හරිනේ. මෙන්න ඊළඟ කෑල්ල. මේ බලන්න. දැන් ඉහත එකෙහි ප්‍රතිඵලය භාවිතින්. මෙන්න මේ කෑල්ල පාවිච්චි කරන්නද. ඇල්ෆා 30 බව පෙන්වන්න. හරි ෂෝක්. ඇල්ෆා 30යි කියලා ගන්නලු ඉස්සල ප්‍රතිඵලය පාවිච්චි කරලා. මේ බලන්න පුතේ. මම අර මේකෙන් හදනවා කලින් ප්‍රතිඵලය. ඔන්න බලා ගන්න. මේ cos 40 ලියන්න පුළුවන් නේද පුතේ? 60 ඍණ 20 කියලා. ඔව් මෙතන cos 20 හරි. හරි. මෙතන යටත් sin 20 ඒකත් හරි. ඒතර මොකද්ද සර් මේකේ තේරුම මෙහෙම හදන එකේ? ඉතින් මේ බලන්නකො මේක තීටා නම් මේක තීටා නම් මේක තීටා නම් මේක කියවන්න 2 cos 60 ඍණ තීටා ඍණ cos තීටා බෙදීම sin තීටා මේ තියෙන්නේ අර පළවෙනි ගාන අර පළවෙනියට කරේ අපි ඒකේ කිව්වා මෙතන තීටා මොක වුණත් මේකේ උත්තරේ මූල 3යි අන්න හරි මොකද්ද එක කොටසට 90 ඉස්සෙල්ලා හදපු එක කොටසට 90 ඉතින් cot alpha මූල 3යි නම් අපි දන්නවා alpha කියන්නේ සුළු කෝණයක් ලෙස හිටිය අතන නේ සුළු කෝණයක් නෙවෙයි බිඳුව phi අතරේ ඇයි ත්‍රිකෝණයක කෝණයක් නේ ඉතින් cot alpha ධනයි හා cot alpha ධනයි විශාලයි බිඳුව නිසා මට ලියන්න පුළුවන් alpha ඉන්නේ බිඳුවයි phi බෙදීම දෙකයි සුළු කෝණයක් එම නිසා alpha කියන්නේ අංශක 30යි මොකද cot අගය මූල 3ක් වෙන්නේ අංශක 30 cot අංශක 30 තමයි මූල 3 හරිද පුතේ හරිනේ හොඳයි එච්චරයි ලේසි හොඳයි මේකේ අන්තිම කෑල්ලත් හදමු මෙන්න ඊළඟ ගාන ටිකක් දිගයි 2016 අන්තිම එක කමන්නේ අපි මේක හදමු මෙන්න cos 4x ධන sin 4x සමානයි cos 2x ධන sin 2x සමීකරණය විසඳන්න හොඳයි ලියන්න බලන්න ඒ කියන්නේ සාධාරණ විසඳුම අහන්නේ පුතේ කියලා නෑනේ පරාසයක් එහෙනම් සාධාරණ විසඳුම පරාස නැත්තම් සාධාරණ විසඳුම විසඳන්න කොහොමද පුතේ මේ වගේක් විසඳන්නේ කියන්න බලන්න මට කොහොමද මේක විසඳන්නේ ඔව් මෙහෙම කරමු cos පද එක පැත්තකට ගමු හරි sin පදත් නෑ sin පදත් ඒ පැත්තටම ගමුකෝ ඔව් සේරම පද එක පැත්තකට ගමු හැබැයි cos එක ළඟට sin i එක ළඟට දැන් මේ cos ඍණ cosටයි sin ඍණ sinටයි ඔව් ඔයා දන්නවා CD සූත්‍ර හරියට හරි ඔන්න cos ඍණ cosට තමයි CD සූත්‍ර දෙකක් තියුනේ ඍණ දෙකෙන් පටන් ගන්න එක තමයි ඔරිජිනල් එක sin එකතු කරා දෙකට බෙදුවා 3ix sin
මේ පිළිවෙලටම අඩු කරා දෙකට බෙදුවා x. sin ඍණ sin ට තියුනේ 2යි cos එකක්. එකතු කරා දෙකට බෙදුවා 3x. sin අඩු කරා දෙකට බෙදුවා x. තියෙන්නේ පුතේ ලස්සන. දැන් ඔයාට මේක ඍණ දෙකෙන් බෙදන්න පුළුවන්. ඒ ගමන් sin කෙනෙක් එළියට ගමු. ඍණ දෙකෙන් බෙදුවා කියන්නේ මෙතන sin 3x ඉතුරු වෙනවා. මෙතන ඍණ දෙකෙන් බෙදුවා කියන්නේ ඍණකුයි cos 3x කෙනෙකුයි ඉතුරු වෙනවා. සමානයි බිඳුවයි. මාරම ලේසි මේ ගාන නේද? දැන් මෙහෙම ගණනුත් එනවා සමහර අවුරුදු වල. දැන් බලන්නකෝ අර 2019 පේපර් එකත් එක්ක බලද්දි මේ 2000 මේ කීයද දැන් 17 නේ 17 පේපරේ කොච්චර ලේසිද කිය. ඉවරයි ඉතින්. දැන් මෙතනින් එනවනේ sin x සමානයි බිඳුව. ඕ. මෙතනින් එනවා sin 3x ඍණ cos 3x සමානයි බිඳුව. අන්න හරි. මුල් විදියට තියෙද්දි CD සූත්‍ර දාන්න බැරිද? sin ධන cos CD සූත්‍ර නැහැනේ. නේද? තියනවා නම් පෙන්නන්න බලන්න මට. එතන මෙතනට ලියනවා sin බිඳුව. x සමානයි n5 ධන ඍණ එකේ n වෙනි බලයේ වතාවක් බිඳුව. හෙවත් x සමානයි n5 n නිකිල අවසන්. මේක අපිට අර පැත්තට දාන්න පුළුවන් cos 3x. ඊට පස්සේ cos 3x කින් බෙදලා මේක tan 3x සමාන 1 කරන්න පුළුවන් පුතේ. ආන්න tan කෙනෙක් හැදුවා. cos 3x කින් බෙදුවා. මේක ලේසිම ක්‍රමය මේක. අපි cos 3x කින් බෙදනවා. එතන 1 වෙනුවට tan ලියන්න පුළුවන්. tan 5 බෙදීම 4. ආන්න දැන් එන්න අවසාන පිළිතුරට 3x සමානයි n5. ආන්න tan ගේ සාධාරණ විසඳුම මතක් කරන්න ඕන. හොඳේ. ධන 5 බෙදීම 4. එයාගේ ධන හෝ ඍණ නැහැ. ඍණ එකේ n වෙනි බල නෑ. ඒක මුකුත් නෑ. මේකට m අකුර දාමු වඩා හොඳයි. එතන x සමානයි m5 බෙදීම 3 ධන 5 බෙදීම 12 m යනු නිකිල. ඔන්න වැඩේ අවසන්. දර පිළිතුරු කට්ටල දෙකක්. මෙහෙම වෙන උත්තරත් හරි. අර එහෙම හැදෙන උත්තරත් හරි. ඒක තමයි පුතා මේ කියන්නේ. cos 3x සමානයි බිඳුව වෙන්න පුළුවන් නේද සර්? බොහොම උදා මේ එකක්. හරිද? ඇත්තටම හොඳයි. එක දරුවෙක් අහනවා දැන් හදිස්සිය හරි සර් cos 3x බිඳුව වුණොත් මොකද වෙන්නේ? බෙදන්න බෑනේ. හරි. එතන පොඩි ලොජික් එකක් තියෙනවා. හරිද? අහන්නකො ලොජික් එක හැම දරුවෙක්ම අහගන්න. හරිද? ඒ පුතා කියන විදිහට cos 3x බිඳුව වුණොත්. හරිද? මේ සමීකරණයට ගැලපෙන්න නම් sin 3x නුත් කීය වෙන්න ඕනද? නිකමට හිතන්න දැන් මේ කෑල්ල බිඳුවයි කියලා. හරිද? එතකොට මේ සමීකරණයට ගැලපෙන්න නම් මේ sin 3x නුත් කීය වෙන්න ඕනද පුතේ? බිඳුව වෙන්න එපයි. මට කියන්න මොන කෝණෙදිද cos බිඳුව වෙනකොටම sin උත් බිඳුව වෙන්නේ? මට එහෙම වෙන කෝණයක් කියන්න බලන්න. අංශ 45 නෑනේ. නෑ. ඒ දෙක සමානයි. හැබැයි දෙකම බිඳුව නෙවෙයි. එහෙම ඒවා නෑ. මොකද sin උපරිම වෙද්දි cos එනවා මැදට. cos උපරිම වෙද්දි sin එනවා මැදට. එදෙන දෝලණය වෙන්නේ එකම කලාවෙන් නෙවෙයිනේ. ආන්න කලාව වෙනසක් තියෙනවා. ඒතකොට දෙන්න එකපාර ශුන්‍ය වෙන්නේ නැහැ කිසිම වෙලාවක. වාර දෙකකදී ඒක වෙන්නේ. තේරුණාද? අන්න ඒක නිසා ඔයාට කවදාවත් මේ සමීකරණයට ගැලපෙන විදියට cos 3x ට බිඳුව වෙන්න බෑ. නිකන් cos 3x බිඳුව වෙන්න ඕන තරම් පුළුවන්. එහෙම දැන් තියෙනවා. හැබැයි මේකට ගැලපෙන කිසිම තැනක ඒක වෙන්නේ නැහැ. ඒක නිසා ඔයාට බෙදුවා කියලා හානියක් නැහැ. පැහැදිලිද? එහෙම නැත්තම් මේක හදන්න තියෙන්නේ පුතේ අර 1 අරන් වර්ග කරලා එකතු කරලා වර්ගමූලය අරන් බෙදලා අයියෝ මාර දුරක් යනවා. අපරාධ එහෙම කරන්නේ. ඊට වඩා මාරම ලේසි tan වලට හැරෙව්වා ලස්සන්ට එකපාරට උත්තරේ ගත්තා. වැඩේ පිටද? තේරුණාද? right. හොඳයි. හොඳයි. දැන් අද වෙලා මදි ඉතුරු එක් කරන්න. හරි.
අපි මෙහෙම කරමු. තව එක අවුරුද්දක් ඉතුරුයි 2016. ඔහොම තමයි ඉතින් අර මේ පාඩම් මේ පියෝ ඇප්ලයිඩ් වගේ නෙවෙයි පියෝ විෂය උගන්වද්දි ඉතින් ගණන් හදද්දි මේ හරි අමාරුයි. විස්තර කර කර හදන්න ගියාම පේනවනේ 2019 ගානට එහෙම හිර වෙච්ච හැටි. දිගට යනවා ඉතින් ඔක විස්තර කර කර යන්න ගියාම පුතාලගේ ප්‍රශ්නත් විසඳමින් ඉතින් ඔහොම තමයි. හරි. ඒක නිසා අපි මේ විගානට කරගෙන යන්. මොකද කරන්නේ? I think ලබන සතියේ අපි මේක තව ඉස්සරහට දිගව අරගෙන යන්. තව දැන් ලබන සතියේ අපි එහෙම වුණොත් මොකද කරන්නේ? අපි මේකේ ඉතුරු ගානත් හදලා ඛණ්ඩාංග ජ්‍යාමිතිය පැත්තට අත තියමු. සරල රේඛා වෘත්තය පැත්තට. ඒතර ඒකේ ගණන් 3ක් විතර වෙන්න පුළුවන් හැදෙන්න. කමන්නේ අපි උපරිම උත්සාහ කරමු ගණන් ඒකෙත් 4කට යන්න. ඒතර ගණන් 5යි. අවසාන සතියේට මේ ඊළඟ 6 වෙනි සතියේට ඒ කොටස් ටික සහ ඉතුරු වෙන ගාන අරගෙන යන විදිහේ යම් වැඩ පිළිවෙලක් කරන්න. හරිද? මෙහෙම ගණන් හදන එක හොඳයි. මරු හොඳයි. 12 වෙනකම් කරමුද? එච්චර වැඩි එච්චර අවශ්‍ය නැහැ. හරිනේ? සිවිල් ඉංජිනේරින් එකේදී පියෝ වල මොන වගේ ලෙසන්ස් ද වැඩිපුර යෙදෙන්නේ? නෑ සිවිල් ඉංජිනේරින් වලදී එහෙම පියෝ වල විෂයන් එහෙම පියෝ වල පැතිකඩ යෙදෙනවා කියලා නෑ. මොකද ඔයි සිවිල් ඉංජිනේරින් විෂයේදී ඇත්තටම මැත්ස් කියන එක ගොඩාක්ම තදට යන්නේ නැහැ. හරිද? පාවිච්චි වෙනවා. දැන් හෙට එනවනේ. ඔයගොල්ලන්ගේ අර ඔයගොල්ලෝ දන්න කෙනෙක් සිවිල් ඉංජිනේරුවරයෙක් ඒක ගැන තියෙන ඕන ප්‍රශ්නයක් අහන්න. මොකද ඔහු වෘත්තිමය ඉංජිනේරුවෙක් ලෙස කාලයක් සේවය කරා. පසුව තමයි ඔහුගේ අර ටීම් 1 ලර්නින් කියන ඒ කන්සෙප්ට් එකත් එක්ක ඒ වැඩේ පටන් ගන්න. කොහොම හරි හෙට ඒ වැඩේට පුළුවන් දරුවෝ හැමෝම එන්න. ඒක බොහොම සරල ආරාධනාවක් විතරයි. කැමති ඕන කෙනෙක්ට එන්න පුළුවන්. හෙට ඒ ලෙවල් ගැන ප්‍රශ්න විතරද දාන්න ඕන. මෙහෙමයි ඉතින් මම ඒක ඇත්තටම පවත්වන්නේ උසස් පෙළ විශේෂයෙන්ම ගණිතාංශය ඉගෙන ගන්න දරුවන්ට ඒ වැඩ පිළිවෙල ඒ කියන්නේ ඒක තුල අර Tamanට තියෙන මොනවා හරි ගැටලු පාඩම් කරන ඒවා ගැන හෝ දැන් මේ ඉස්සරහට වැඩ කරන්නේ මොකද ඔහුගේ ඔයගොල්ලෝ මන් දන්නේ බලලා තියෙනවද කියලා YouTube එකේ ඔහුගේ වීඩියෝස් එකෙන් බැලුවාම ඔයාලට තේරෙයි වෙනම ස්ටයිල් එකක් ඒක. හරි? අතරම හරි අමුතුයි කතා කරන විදියත්. හරි වෙනස්. ඒ වගේම ඔහුගේ තියෙන විශේෂත්වය තමයි මේ සමහර තැන්වලදී මේ හොඳ ක්‍රමවේද දරුවන්ට කියලා දෙනවා. ක්‍රම බොහොම වෙනස් විදිවලට. මට මතකයි මුල්ම දවස්වල MCQ එහෙම ගහන විදිය ගැන එහෙම මාර ලස්සන පැහැදිලි කිරීම එහෙම මේ මුල් දවස්වල කරා. ඔව්. කරන හැටි කාල කළමනාකරණය ගැන එහෙම ගොඩක් දේවල්. පුළුවන්. වෙන විෂයන් කරන කට්ටියටත් එන්න කියන්න කැමති නම් එන්න කියන්න ප්‍රශ්නයක් නෑ. ඒක කිසි අවුලක් නෑ. හරි. හොඳයි. පැය කීයක් ලෙක්චර් එහෙම ලෙක්චර් එකක් නෙවෙයි. පැය ගාණක් යන්නේ. මම පොඩ්ඩක් වෙලා වෙනස් කරා පුතේ. හොඳයි. 6:00 පටන් ගන්න. 6:00 ඉඳලා සාමාන්‍යයෙන් 7:00 8 වගේ වෙනකම්. තව එනවා. ඔහු ඇරෙන්න තව එනවා කීප දෙනෙක්. තව කීප දෙනෙකුත් එනවා. ඉතින් උපරිම උත්සාහ කරනවා ඒගොල්ලෝ සම්බන්ධ කරගෙන ඒගොල්ලෝ හරහාත් යම් කිසි දෙයක් ඕගොල්ලන්ට දෙන්න පුළුවන් උපරිම සහයෝගයක් 21 22 23 ගණිතාංශයෙන් සහ වෙනත් අංශ වලින් ආවොත් ඒගොල්ලන්ට උනත් ගන්න යම් දෙයක් තියෙයි කියලා ඉතින් හිතනවා. හරිනේ? දන්නේ නැහැ මොන විදිහේ දෙයක් වෙයිද කියලා අපි බලමු. සාර්ථක වෙයි කියලා හිතනවා. හරි? හොඳයි. right. බෑ. ඒක රෙකෝඩ් දාන්නේ නැහැ පුතේ. එහෙම තේරුමක් නැහැ. ඒතර අගේකුත් නැහැ ඒක. එහෙම රෙකෝඩ් යන්නේ නැහැ. එක පාරයි ඒක ඇවිල්ලා බලන්න. එදාට සහභාගී වෙන්න එච්චරයි. හොඳයි. අනිවාර්යෙන්. අපි කතා කරමු ගොඩක් දේවල්. ඔවුත් එක්ක මොනවා හරි Tamanට තියෙන ගැටලු හැමදේම. අර Google Sheet එකේ දාන්න. අනිවාර්යෙන් දාන්න Tamanට මොනවා හරි තියෙන ප්‍රශ්න තියෙනවා නම් Google Sheet එක පුරවන්න. හොඳයි. එහෙනම් හැමෝම ගිහිල්ලා යන්න උත්සාහ කරන්න පරිස්සමෙන් ඉන්න.